අලුත් පාඩම් විදියට පටන් ගන්න හිතුවේ දත්ත නිරූපණය සහ අර්ථකථනය. ඇයි දත්ත නිරූපණය සහ අර්ථකථනය පාඩම පටන් ගන්න හිතුවේ? එතකොට මේක කරන්න හේතුව තමයි මේකෙන් අනිවාර්යයෙන්ම ගානක් විභාගෙට එනවා. විභාගෙට එනවා. ඔයාලගේ පාස් පේපර්ස් පොත් අරන් බලන්න ඔයාලගේ පාස් පේපර්ස් පොත්වල තියෙනවා පළවෙනි ප්‍රශ්න පත්‍රයේ තියෙනවනේ. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසක් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ A කොටස සහ B කොටස කියලා කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. ඒකේ B කොටසේ ප්‍රශ්න පහක් එනවනේ. මේ ප්‍රශ්න පහේ එන අනිවාර්ය ගානක් තමයි මේ දත්ත නිරූපණය සහ අර්ථකථනය. රයිට්. එතකොට මම ගෲප් එකේ මෙසේජ් එකේ දාන්න ඇති දත්ත නිරූපණය සහ අර්ථකථනය පාඩමේ ළමයි කොටස් 3ක් තියෙනවා. හරිද? කොටස් 3ක් තියෙනවා. පළවෙනි එක තමයි පළවෙනි එක විදිහට අපි ගන්නවා ජාල රේඛය. දෙවෙනි එක විදිහට අපි ගන්නවා සමුච්චය සංඛ්‍යාත වක්‍රය සහ සංඛ්‍යාත බහුවස්ත්‍රය. මෙන්න මේ කොටස් තුන ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ හරිම සරලව. රයිට්. මෙන්න මේ කොටස් තුන ගැන තමයි මේ පාඩමේදී අපිට කතා කරගන්න තියෙන්නේ. ඒතකොට මේ පාඩම් තුන කම්ප්ලීට් කරගත්තට පස්සේ මේ පාඩම් තුන කම්ප්ලීට් කරගත්තට පස්සේ හරිම සරලව අපිට මේ පාඩමේ තියෙන මේ පාඩමට අදාළ පාස් පේපර්ස් ටික කරගන්න පුළුවන්. රයිට්. එතකොට මේක සාමාන්‍යයෙන් අපිට එක ගානකින් සම්පූර්ණ කොටස් තුනම ඉගෙන ගන්න පුළුවන්. එකම එක ගානකින් සම්පූර්ණ කොටස් තුනම ඉගෙන ගන්න පුළුවන්. හරිම සරලයි. අපි පොඩ්ඩක් මේක හිමින් වැඩ ටික කරගමු. මොකද දවස් දෙකක් තුනක් වගේ යද්දි මේ වැඩ ඉවරයක් කරලා දාන්න පුළුවන්. රයිට්. මේ වැඩ ඉවරයක් කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ අපි සෙනසුරාදා දවසක් අල්ලගෙන පාස් පේපර්ස් ටික ඉවරයක් කරලා දාමු. රයිට්. එතකොට අපි වැඩි කතා කරන්න ඕනේ නෑනේ. පාඩම පටන් ගමු. රයිට්. ඉස්සෙල්ලාම ලියන්න පාඩමේ නම දත්ත නිරූපණය සහ අර්ථකථනය කියලා. ඊට පස්සේ මේ වගේ ඊතල තුනක් හරි රෝම ඉලක්කම් තුනක් හරි 1 2 3 දාලා හරි මොකක් හරි කමක් නැහැ. කොටස් තුනක් තියෙනවා පාඩමේ. කොටස් තුනේ නම් ටික ලියා ගන්නකො. කොටස් තුනක් තියෙනවා පාඩම. කොටස් තුනේම නම් ටික ලියා ගන්න. පළවෙනි කොටස තමයි ජාල රේඛය. දෙවැනි කොටස සංඛ්‍යාත බහුවස්ත්‍රය. තුන්වෙනි කොටස සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. right. සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. පාඩමේ කොටස් තුනක් තියෙනවා. පළවෙනි එක ජාල රේඛය, ඊට පස්සේ සංඛ්‍යාත බහුවස්ත්‍රය, තුන්වෙනි එක සමුච්චිත සංඛ්‍යාත වක්‍රය. right. ඔන්න ඔය කොටස් තුන සම්පූර්ණයෙන්ම පුළුවන් නම් වැඩේ කොට දා ගන්න පුළුවන්. මීට අමතරව තව තියෙන කොටසක් තමයි වට ප්‍රස්ථාර. right. වට ප්‍රස්ථාර. එතකොට වට ප්‍රස්ථාර ගානත් එක්කම තමයි මේ ගානත් එන්නේ. තේරුණාද? වට ප්‍රස්ථාර ගානත් එක්කම තමයි මේ ගානත් එන්නේ. අපි මේ කොටස් තුන ඉවර කරලා වට ප්‍රස්ථාර වලට යමු. right. මේ කොටස් තුන ඉවර කරලා වට ප්‍රස්ථාර වලට යමු. එතකොට අපිට සරලව මේ කොටස් හතරම ඉවරයක් කරගන්න පුළුවන්. එතකොට කොටස් හතරක් තියෙනවනේ මේකේ සම්පූර්ණයෙන්ම. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට අදාළව පාඩම් දෙකයි වට ප්‍රස්ථාර සහ දත්ත නිරූපණය. දත්ත නිරූපණයෙන් කොටස් තුනක් තියෙනවා. එහා පැත්තෙන් වට ප්‍රස්ථාර කොටසකුත් තියෙනවා. right. එතකොට මේ කොටස් හතර තමයි අපිට විභාගෙදි හම්බ වෙන්නේ ඔන්න ඔය කොටස් හතර. මේ කොටස් හතර 100% පුළුවන් කියලා කියන්නේ සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන් වෙනවා. මොකද ඒ තරම්ම සරලයි මේක. ඒ තරම්ම සරල කොටසක් මේක. අපි චුට්ටක් මේක පිළිබඳව පොඩ්ඩක් කතා කරලෙමු. මාතෘකාව ලියා ගන්න. අපේ පළවෙනි මාතෘකාව ජාල රේඛය කියලා මාතෘකාව ලියා ගන්නකො. ජාල රේඛය මාතෘකාව ලියා ගන්න. ජාල රේඛය. right. ජාල රේඛය කියලා කියන්නේ මොකක්ද?
දන්න අය hands up කරන්න බලන්න. ජාල රේඛය කියලා කියන්නේ මොකද්ද? මේ වෙද්දි ජාල රේඛය කියන එක පොඩ්ඩක් අඳුරනවා. කවුද ජාල රේඛය ගැන දන්නේ? ළමයි කතා කරමු. ජාල රේඛය කියන එක. ජාල රේඛය කියලා කියන්නේ අපිට යම්කිසි දත්ත සමූහයක් දුන්න. දැන් ඔයාලට මේ පාඩම ඔළුවට යනවා. අර කියන අපි ඉගෙන ගත්ත මතකද මධ්‍යනේ පාඩම. තියරි කොටස් වලදී. තියරියේදී අපි ඉගෙන ගත්ත මධ්‍යනේ පාඩම. මධ්‍යනේදී අපි කතා කරා පන්ති ප්‍රාන්තර ගැන, ඊට පස්සේ මධ්‍යනේ හදන විදිය ගැන, උපකල්පිත මධ්‍යනේ ඔය සියල්ල කතා කරා. අන්න ඔය වගේම දැන් ඒකේ අර මධ්‍යනේ කොට සමතක කරන්න පන්ති ප්‍රාන්තර කොට සමතකනේ. පන්ති ප්‍රාන්තරයක් කියලා කතා කරා. පන්ති ප්‍රාන්තරයක ඉහළ සීමාවක් තියෙනවා, පහළ සීමාවක් තියෙනවා. මේ වගේ පන්ති ප්‍රාන්තර ගැන කතා කරා. රයිට්? මේ පන්ති ප්‍රාන්තරත් එක්ක අපිට එන වචනයක් තමයි ළමයි දත්තය කියන එක. දත්තය කියන එක දත්තයක් කියලා කියන්නේ තොරතුරක් යම්කිසි දෙයක්. රයිට්? දත්තයක්. එතකොට යම්කිසි දත්ත සමූහයක් ගත්තම ඒ කියන්නේ දත්ත විශාල ප්‍රමාණයක්. මේ 100ක් 200ක් ගැන නෙමෙයි කතා කරන්නේ. අති විශාල ප්‍රමාණයක් තිබ්බම ඒක සාරාංශගත කරගන්න ඕනේ. කිසියම් කුලකවලට දාලා සාරාංශගත කරගන්න. ඒ කියන්නේ කිසියම් දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මෙහෙම කියනවා. 2021 වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ ලියන සිසුන්ගේ උස කියලා ගන්න. මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ ලියන සිසුන්ගේ උස. ඒ කියන්නේ ඔයාලගේ උස. රයිට්? යම්කිසි කොටස් වලට බෙදෙනවා. ඒ කියන්නේ සෙන්ටිමීටර 130 140. මේ අතර ළමයි පිරිසක් ඉන්න පුළුවන්. 140 150. මේ අතර ළමයි ප්‍රමාණයක් ඉන්නවා වෙන්න පුළුවන්. 150 160. සෙන්ටිමීටර 160ට වෙනකන් ළමයි ප්‍රමාණයක් ඉන්නවා වෙන්න පුළුවන්. ඊට පස්සේ 160ට වඩා වැඩි ළමයි ප්‍රමාණයක් ඉන්නවා වෙන්න පුළුවන්. රයිට්? ඊට පස්සේ ඔය විදියට පොඩි පොඩි කොටස් වලට බෙදලා මේක සාරාංශගත කරගන්න. රයිට්? දැන් අර විදියට කිව්වොත් එහෙම ළමයින්ගේ උස කියලා කිව්වොත් ලක්ෂ 6ක් විතර ළමයි ඉන්නවා. ළමයින්ගේ උස ලක්ෂ 6ක්. ඒ කියන්නේ එක එක ළමයාගේ දත්තය ගත්තොත් එහෙම ලක්ෂ 6ක් එනවා උස ප්‍රමාණය. හැබැයි අර විදියට කැඩුවට පස්සේ අපිට මේක හඳුනා ගන්න ලේසි. අන්න ඒකට කියනවා අපි දත්තයක් සාරාංශගත කරනවා කියලා. රයිට්? ඒ කියන්නේ මේ පන්ති ප්‍රාන්තර වලට ඔබලා, ඒ කියන්නේ ඇතුළත් කරලා අපි දත්තයක් සාරාංශගත කරගන්නවා. තේරුණාද? දැන් ඔහොම කිව්වම මේක කොහොමවත් තේරෙන්නේ නැහැ. අපි ගණන් වලට ගිහපුවම තමයි මේක ඔළුවට යන්නේ. දැන් මෙතනදී තියරි කොටස අල්ලගන්න දත්තයක් සාරාංශගත කරලා අපිට ඒක ප්‍රස්තාරිකව නිරූපණය කරන්න පුළුවන්. කොහොමද නිරූපණය කරන්නේ? ප්‍රස්තාරිකව නිරූපණය කරන්න පුළුවන් නම් අපි ඒකට කියනවා ජාල රේඛයක් කියලා. රයිට්? ඒ කියන්නේ කිසියම් දත්ත සමූහයක් සාරාංශගත කරලා සාරාංශගත කිරීම ප්‍රස්තාරිකව නිරූපණය කරනවා. දැන් අපි උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම කතාවක් තියෙනවා උතන. අපි ප්‍රස්තාරිකව නිරූපණය කරනවා කියවට ඕක තේරෙන්නේ නැහනේ. ප්‍රස්තාරයක් කියලා කියන්නේ දැන් අපි අර මේ සාමාන්‍ය පෙළේදී අඳින වක්‍ර ප්‍රස්තාරයක් නෙවෙයි. මෙන්න මේ වගේ අක්ෂ දෙකක් තියෙන මෙන්න මේ වගේ සුළු ප්‍රස්තාරයක් අපි අඳින්නේ මේ වගේ කොටු ඍජු කෝණාශ්‍ර කොටු සහිතව මෙන්න මේ වගේ ප්‍රස්තාරයක් තමයි අපි අඳින්නේ. රයිට්? ඔන්න ඔය වගේ ඉතා පහසු ප්‍රස්තාරයක් තමයි ළමයි අපි අඳින්නේ. රයිට්? ඔන්න ඔය වගේ ප්‍රස්තාරයක් තමයි ජාල රේඛය කියලා කියන්නේ. ඒතොර ජාල රේඛයේදී මෙන්න මේ වගේ සාරාංශගත තොරතුරු අපිට තොරතුරු ටික දෙනවා. රයිට්? අපිට තොරතුරු ටික දෙනවා. අපිට මේ වගේ ජාල රේඛයක් අඳින්න විතරයි තියෙන්නේ. රයිට්? ඒතොර මහා අමාරු ගාණක් නෙමෙයි මේක, මාර ලේසි ගාණක්. අපි පොඩි නෝට් එකක් ලියාගමු. චූටි මේ නෝට් එක ඇත්තටම වැදගත් නෑ. මේක අපි ලියන්නේ අර ලියන්න ඕනිවට කියන කතාවක්. හරි? එතකොට නෝට් එකක්වත් දෙන්නේ නැතුව කොහොමද මේක උඩින් පාත් වුණා වගේ වෙනවනේ. ඒ හින්දා අපි චූටි පේලි දෙකක් ලියාගමු. ජාල රේඛයක් කියලා කියන්නේ මොකක්ද කියලා. රයිට්? චුට්ටක් මෙහෙම ලියාගන්න. ජාල රේඛයක් කියනු විශාල දත්ත සමූහයක් ජාල රේඛයක් යනු විශාල දත්ත සමූහයක් සාරාංශගත කර විශාල දත්ත සමූහයක් සාරාංශගත කර
විශාල දත්ත සමූහයක් සාරාංශගත කර විශාල දත්ත සමූහයක් සාරාංශගත කර ප්‍රස්ථාරිකව නිරූපණය කිරීමයි. 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 ඡේදයක් කඩලා පොයින්ට් ෆෝම් එකෙන් ලියන්න. ඒ කියන්නේ පල්ලෙහෙන් තරුමාක්කයක් දාලා ලියන්න. පල්ලෙහෙන් තරුමාක්කයක් දාලා ලියන්න ළමයි. මෙහෙම ඍජුකෝණාශ්‍ර හැඩැති කොටු මගින් මෙම ප්‍රස්ථාරය නිර්මාණය කරගනි. මෙම ප්‍රස්ථාරය නිර්මාණය කරගනි. මෙම ප්‍රස්ථාරය නිර්මාණය කරගනි. මෙම ප්‍රස්ථාරය නිර්මාණය කරගනි. right. ඔය කියන කාරණා කිසි දෙයක් අපිට වැදගත් වෙන්නේ නැහැ. මේ අපිට වැදගත් වෙන්නේ මේකේ ගානකට ගියපුවාම කොහොමද මේක කරන්න කියන එක විතරයි. right. මම චුට්ටක් මතක් කරන්නම් පන්ති ප්‍රාන්තර ගැන. පන්ති ප්‍රාන්තරයක් කියලා කිව්වම දැන් අපිට පන්ති ප්‍රාන්තර හම්බ වෙන වර්ග කීපයක් තියෙනවා. ඔන්න පළවෙනි වර්ගේ මම ලියනවා මෙහෙම කතාවක්. මේ බලන්නකෝ. 0.10 ඊට පස්සේ 10 20 ඊට පස්සේ 20 30 30 40 40 50 60 ඔන්න එක පන්ති ප්‍රාන්තර වර්ගයක්. right. තව පන්ති ප්‍රාන්තර වර්ගයක් තියෙනවා මෙහෙම. මේ බලන්නකෝ. මෙහෙම කතාවක් තියෙන්නේ. අපි මෙහෙම ලියමුකෝ. 1 10 11 20 21 30 31 40 41 50 51 60 ඔන්න ඔය විදිහට තව එක පන්ති ප්‍රාන්තර වර්ගයක් තියෙනවා. right. තව පන්ති ප්‍රාන්තර වර්ගයක් තියෙනවා මෙහෙම 0 10 10 20 20 30 30 50 50 80 80 100 ඔහොමත් පන්ති ප්‍රාන්තර වර්ගයක් තියෙනවා. right. පන්ති ප්‍රාන්තර වර්ග තුනක් මේ. වර්ග තුනක්. එතකොට පන්ති ප්‍රාන්තර වර්ග වලින් ළමයි මේක පළවෙනි එක, මේක දෙවෙනි එක, මේක තුන්වෙනි එක. right. එතකොට මේ වගේ අපිට මේවා වෙනස් වෙන්නේ කොහොමද? දැන් මේ බලන්නකෝ. දැන් මේකේ පන්ති ප්‍රාන්තරයේ තරම කීයද ළමයි? මේ පන්ති ප්‍රාන්තරයේ තරම කීයද? පළවෙනි එකේ මේ පළවෙනි එකේ පන්ති ප්‍රාන්තරයේ තරම කියන මට කවුරු හරි? තරම කියලා කියන්නේ මොකද්ද? පන්ති ප්‍රාන්තරයක තරම කියලා කියන්නේ මොකද්ද ළමයි? දැන් මේ 10 20 කියන පන්ති ප්‍රාන්තරයේ 0.10 නැත්නම් 10 20 කියන පන්ති ප්‍රාන්තරය ගත්තම මේකේ තරම හඳුනාගන්නේ කොහොමද? ළමයි මධ්‍යනේ ගානට හිටපුවයි කියන්න මේකේ තරම හඳුනාගන්නේ කොහොමද? දැන් මේකේ මේ තරම කියලා කියන්නේ මොකද්ද කියන්නේ මට ඉස්සෙල්ලාම? මේකේ තරම කියලා කියන්නේ මේකේ පරතරය කියන එක. මේකේ පරතරය කියන්නේ මේකේ පරිමාණය. මේ 10 ඉඳලා 20ට. මේක අපි කියවන්නේ කොහොමද? 10ට වඩා වැඩි 20ට වඩා අඩු කියන එක. right. 10ට වඩා වැඩි 20ට වඩා අඩු කියන එක. එතකොට මේකේ ඇතුලේ තියෙන දත්ත මොනවාද? මේකේ ඇතුලේ තියෙන දත්ත මොනවාද ළමයි? මේකේ ඇතුලේ තියෙන දත්ත මොනවාද? මේකේ 10 තියෙනවද? මේකේ 10 තියෙනවද? දැන් මේකේ 10 නැහැ. ඇත්තටම මේ 10 20 කියලා කිව්වට මේකේ 10 තියෙනවද? 10 නැහැ. මේ 0.10. 0.10ට තමයි 10 අයිති. 10 20ටත් 10 තියෙනවද? එහෙම දෙකකට ගන්න බෑනේ. දෙකකට ගන්න බෑ. එතකොට 10 20 කියලා කිව්වම එහෙම බෑ. right. දැන් මේක අපි සංඛ්‍යා රේඛාවක ලකුණු කරොත් පළවෙනි පළවෙනි පන්ති ප්‍රාන්තරය අපි සංඛ්‍යා රේඛාව ලකුණු කරොත් මෙන්න මෙහෙම රේඛාවක් ගහලා මේ පන්ති ප්‍රාන්තර අතර තියෙන වෙනස හඳුනා ගන්නයි මම මේ වැඩේ කරන්නේ. මෙන්න මෙහෙම මෙතන බිඳුව ඊට පස්සේ 10 ඊට පස්සේ
20 ඊට පස්සේ 30 ඔය විදිහට යනවා. මේ අතර හිඩසක් තියනවද? නෑ, හිඩසක් නෑ. මේ විදිහට මෙයා ගමන් කරනවා හිඩසක් නැතුව. කිසිම හිඩසක් හම්බ වෙන්නේ නෑ. හරි. දැන් කියන්න බලන්න මේකේ පරතරය කියලා තරම කීයක් කියලාද ගන්න අපි? මේකේ තරම 10යි. තරම 10යි. ඇයි මේ බිංදුවේ ඉඳලා 10ට තියෙන ඉලක්කම් කීයද? 10යි 10යි. ආය කතාව දෙකක් නෑ. 10 ඉඳලා 20ට තියෙන ඉලක්කම් කීයද? 10යි. right? තරම 10යි. තේරුණාද? තරම කියලා කියන්නේ පන්ති ප්‍රාන්තරයක් ඇතුළේ තියෙන දත්ත ගණන කියන එක. පන්ති ප්‍රාන්තරයක් ඇතුළේ තියෙන දත්ත ගණන 10ක් තියෙනවා. right? දත්ත 10ක් තියෙනවා. 10 නැතුව ගන්න 11 12 13 14 15 16 17 18 19 20. ඊළඟ එකට යද්දි 20 ගන්නෙ නෑ 21 ඉඳලා පටන් ගන්න. right? 21 22 23 24 25 26 27 28 29 30. තරම 10 ගාන යනවා. right? තරම සමානයි. මේකෙත් තරම 10යි. මේකෙත් තරම 10යි. right? මේකෙත් තරම 10යි. right? එතකොට මම මේ එක පන්ති ප්‍රාන්තරයක් ගන්න. දැන් අපි කතා කරන්නේ තාම පළවෙනි පන්ති ප්‍රාන්තර වර්ගය ගැන. එතකොට මේවා කතා කරන්නේ මධ්‍යනේ පාඩමේදී. මේක මම නිකන් මතක් කරනවා විතරයි. මේකේ නෝට් එකක් දෙන්න යන්නේ නැහැ. එතකොට මෙන්න මේකේ දැන් මෙන්න මේ පන්ති ප්‍රාන්තරය ගන්නකො 0.10 කියන එක. මෙන්න මේ 0.10 කියන පන්ති ප්‍රාන්තරය ගත්තම ළමයි මෙන්න මේ 0.10 කියන පන්ති ප්‍රාන්තරය ගත්තම මේකේ මේ බිඳුව කියන්නේ මොකද්ද? 10 කියන්නේ මොකද්ද? මේ බිඳුව කියලා කියන්නේ මොකද්ද මේකේ? මේකේ පහළ සීමාව. right? පහළ සීමාව. 10 කියලා කියන්නේ ඉහළ සීමාව. right? 10 කියලා කියන්නේ ඉහළ සීමාව. මේ බලන්න 10 ඉහළ සීමාව වුණාට පස්සේ දෙවෙනි පාන්ති ප්‍රාන්තරයේ 10 කියලා කියන්නේ පහළ සීමාව. මේක ඇවිල්ලා ඉහළ සීමාව. right? එතකොට පන්ති ප්‍රාන්තරයක් ගත්තම පහළ සීමාවක් තියෙනවා ඉහළ සීමාවක් තියෙනවා. මේ පන්ති ප්‍රාන්තර ගැන 100% කියලා දෙනවා. A to Z කියලා දෙනවා. එතකොට පන්ති ප්‍රාන්තරයක තරමක් තියෙනවා, පහළ සීමාවක් තියෙනවා, ඉහළ සීමාවක් තියෙනවා. අපිට පන්ති ප්‍රාන්තරයක් සංඛ්‍යා රේඛාවක මේ විදිහට ලකුණු කරන්නත් පුළුවනි. right? ඔන්න පළවෙනි පන්ති ප්‍රාන්තර වර්ගය ඉවරයි. right? අපි දෙවෙනි පන්ති ප්‍රාන්තර වර්ගයට එමු. දෙවෙනි පන්ති ප්‍රාන්තර වර්ගයට ආපුවම ළමයි මෙතන බලන්න මේක ටිකක් වෙනස් නේ. 1 ඉඳලා 10ට තියෙනවා. 11 ඉඳලා 20ට තියෙනවා. අපි පොඩ්ඩක් මේකේ තරම හොයන්න යන්න කලින් අපි චුට්ටක් මේක ළමයි ලකුණු කරගමු සංඛ්‍යා රේඛාවක. මොන බලන්න මේකේ වෙනස. මේක පටන් ගන්නෙ 1න් ඉවර වෙනවා 10න්. ඊට පස්සේ දෙවෙනි එක පටන් ගන්න 11න්. ඒක පටන් ගන්න 11න් ඉවර වෙනවා 20න්. ඊළඟ එක පටන් ගන්න 21න්. 21න් පටන් ගන්නවා ඉවර වෙනවා 30න්. right? ඊළඟ එක පටන් ගන්න 31න් ඉවර වෙනවා 40න්. මේ අතර වෙනසක් තියෙනවානේ. මේ අතර වෙනසක් තියෙනවා. මොකද්ද මේ වෙනස? මේ බලන්නකෝ 10න් ඉවර වුණාට පස්සේ 11ට යනකම් මෙතන හිඩසක්. එකක හිඩසක් තියෙනවා. 20න් ඉවර වුණාට පස්සේ 21ට යනකම් මෙතන හිඩසක් තියෙනවා. ඒ කියන්නේ එක හිඩසක් තියෙනවා. මේ 30 ඉඳලා 31න් පටන් ගද්දි මෙතන හිඩසක් තියෙනවා. මෙන්න මේ හිඩස තමයි මේකේ තියෙන වෙනස. right? හිඩස තමයි මේකේ තියෙන වෙනස. එතකොට අපි මේකේ තරම ගණනය කරන්නේ කොහොමද? තරම ගණනය කරද්දී හොඳට මතක තියාගන්න. දැන් මෙන්න මේ 11යි 20 කියන පන්ති ප්‍රාන්තරය ගන්නකො. මේකේ ඉහළ සීමාව ඇවිල්ලා 20, පහළ සීමාව ඇවිල්ලා 11. right? එතකොට 11 ඉඳලා 20ට ගණන් කරන්න කීයක් එනවද කියලා? කීයක් එනවද? ළමයි 11 ඉඳලා 20ට ගණන් කරපුවම කීයක් එනවද? උත්තර දෙමු. කීයක් එනවද? ගණන් කරලා බලන්න. 11 12 13 14 15 16 17 18 19 20. කීයක් එනවද? තරම 10ක් එනවා. තරම 10ක් එනවා. එතකොට මේකේ තරම වෙනස් වෙලා තියෙනවද? තරම වෙනස් වෙලා නැත. right? තරම වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේකේ තියෙන වෙනස තමයි ළමයි මෙන්න මේ හිඩස. මම කියවනේ මේ හිඩස තමයි මේකේ තියෙන වෙනස. හැබැයි මෙහෙම හිඩස් තියන්න පුළුවන් ද පන්ති ප්‍රාන්තරයක? මෙහෙම හිඩස් තියන්න බෑ. ඒ හින්දා මෙන්න මේ තියෙන හිඩස අපි අයින් කරලා දාන්න ඕනි. මේ මෙතන තියෙනවනේ හිඩසක්, මේ තියෙන හිඩසක්. මෙන්න මේ හිඩස අපි අයින් කරලා දාන්න ඕනි. මෙන්න මේ හිඩස අයින් කරගන්න නම් අපි මේ හිඩස දෙපැත්තට බෙදලා දෙන්න ඕනි. right? මෙන්න මේ හිඩස් අපි දෙපැත්තට
බෙදලා දෙන්න ඕනි. බෙදලා දෙන්නේ කොහොමද? බෙදලා දෙන්නේ ළමයි මේ හිඩස තියෙන එකක්නේ. ඒක දෙපැත්තට බෙදලා දෙන්න මෙන්න මේ විදියට. right? මෙන්න මේ විදියට දෙපැත්තට බෙදලා දෙන්න. මේකත් බෙදලා දෙන්න දෙපැත්තට. right? මේකත් බෙදලා දෙනවා මම දෙපැත්තට. right? ඔය විදිහට හිඩස දෙපැත්තට බෙදලා දුන්නම මේ පැත්තට භාගයයි මේ පැත්තට භාගයයි. භාගයයි කියලා කියන්නේ 0.5ක් කියන එක. මේ පැත්තට 0.5ක් ගැලවිලා යනවා. right? එතකොට මේකත් එහෙමයි මේකට 0.5ක් දෙනවා. එහා පැත්තට 0.5ක් දෙනවා. right? මේකත් එහෙමයි මේ පැත්තට 0.5ක් දෙනවා. මේ පැත්තට 0.5ක් දෙනවා. right? එතකොට මෙන්න මේ පන්ති ප්‍රාන්තරය දැන් මේ 11 20 කියන පන්ති ප්‍රාන්තරය පටන් ගන්න ඕනි මෙන්න මේ ලක්ෂයෙන් ළමයි. මෙන්න මේ රතු පාටින් මම පාට කරන ලක්ෂයෙන් තමයි මේක පටන් ගන්න ඕනි. ඉවර වෙන්න ඕනි කොහෙන්ද? ඉවර වෙන්න ඕනි මෙන්න මෙතනින්. ඉවර වෙන්න ඕනි මෙන්න මේ 20 පහ වෙලා තව 0.5ක් එකතු වුණාට පස්සේ. right? එහෙනම් පටන් ගන්නෙ 10 පහ වෙලා 0.5කින්. ඒ කියන්නේ 10.5න්. පටන් ගන්න මේ පන්ති ප්‍රාන්තරය 10.5න් ඉවර වෙන්නේ කීයෙන්ද? 21යි නෑ 20.5න්. 20.5න්. එහෙනම් මේ පන්ති ප්‍රාන්තරය ඇත්තටම මොකද්ද? 11යි 20 නෙමෙයි ඇත්තටම පන්ති ප්‍රාන්තරය ඇවිල්ලා. ඇත්තටම මේ පන්ති ප්‍රාන්තරය වෙන්නේ ළමයි 10.5 ඉඳලා 20.5 වෙනකම්. right? දැන් ඔන්න ඔය විදියට අපිට 20.5 ඊට පස්සේ 30.5 ඊට පස්සේ 30.5 40.5 40.5 ඊට පස්සේ 50.5 ඔන්න ඔය විදියට අපිට දෙපැත්තට දශම ස්ථාන එකතු වෙවි යද්දී මෙන්න මේ විදියට පන්ති ප්‍රාන්තරය හදාගන්න පුළුවනි හිඩසක් නැතුව. right? මේ විදිහට හිඩසක් නැතුව අපිට පන්ති ප්‍රාන්තරය හදාගන්න පුළුවනි. right? තේරුණාද? ඒක තේරුණාද? ඕක තමයි මේකෙදි තේරුම් ගන්න තියෙන දේ. මේ තුන්වෙනි පන්ති ප්‍රාන්තරය නම් කතා කරන්න දෙයක් නෑ අපිට. මෙන්න මේ දෙවෙනි පන්ති ප්‍රාන්තරය ගැන තමයි වැඩිපුර කතා කරන්න තියෙන්නේ. මේක තේරුනේ නැති කෙනෙක් ඉන්නවනම් hands up කරන්න ළමයි. මේ පන්ති ප්‍රාන්තර බෙදෙන විදිය තේරුනේ නැති කෙනෙක් ඉන්නවනම් hands up කරන්න. එතකොට ඔක්කොටම තේරුණාද? එහෙම ප්‍රශ්නයකුත් වෙනවනේ ඔක්කොටම තේරුණාද? දැන් තියරි ක්ලාස් එකේ ඉන්න අයට නම් අනිවාර්යයෙන්ම තේරෙන්න ඕනි, තේරෙන්න ඇති. මොකද මේක කීප සැරයක්ම මම කියලා දුන්නා. අනිත් අයටත් තේරුණාද? අවුලක් නැද්ද? අවුලක් නැහැ. එතකොට අපි මෙන්න මේ පන්ති ප්‍රාන්තරයේ ආශ්‍රයෙන් මෙන්න මේ පන්ති ප්‍රාන්තර ටික හදාගත්තා. එතකොට මේකෙදි අපිට මේ 10.5 තමයි අපිට ගන්න වෙන්නේ පහළ සීමා විදියට 20.5 තමයි ඉහළ සීමා විදියට ගන්න වෙන්නේ. මේකෙත් 20.5 පහළ සීමාව 30.5 ඉහළ සීමාව. ওই විදියට අපිට පහළ සීමාවයි ඉහළ සීමාවයි අඳුරා ගන්න පුළුවන්. right? මෙහෙම අවස්ථාවක් එන්නේ මේ විදියට හිඩසක් පැවතුනොත් විතරයි. හිඩසක් පැවතුනොත් විතරයි. අපිට කවදාවත් පන්ති ප්‍රාන්තරයක් තුල හිඩසක් තියන්න බෑ. හිඩසක් තියන්න බෑ. මොකද හේතුව එහෙම හිඩසක් තිබ්බොත් එහෙම මේ හිඩස දෙපැත්තට බෙදලා දෙන්න ඕනේ. ඒ දෙපැත්තේ තියෙන පන්ති ප්‍රාන්තර දෙකට බෙදලා දෙනවා. right? තේරුණාද? හරි. එතකොට අපිට දැන් මෙතනදී මේකේ තරමත් මේ වෙද්දි වෙනස් වෙනවා. මේකේ තරම වෙනස් වෙනවා. වෙනස් වෙනවද කියලා බලන්න 10.5 ඉඳලා 20.5ට ගණන් කරලා ළමයි. 10.5 ඉඳලා 11.5ට 1යි 12.5 13.5 14.5 15.5 16.5 17.5 18.5 19.5 20.5 ඒ කියන්නේ වෙනසක් වෙනවද තරම? වෙනසක් වෙන්නේ නැහැ. ඇඟිලි 10යිනේ නෙමෙයිනේ. එහෙනම් වෙනසක් වෙන්න විදිහක් නැහැ. තරම වෙනස් වෙන්නේ නැහැ. ඒ හින්දා අපිට වෙනසක් දකින්න බෑ. තරම 10ම තමයි. right? තරම 10ම තමයි. හරි. මේ කතාව එහෙනම් තේරෙන්න ඇති. මේක ගණන් වලට යද්දි ළමයි ඕක තේරුම් ගන්න පුළුවන්. හරිම පහසු දෙයක් තියෙන්නේ. හරි. අපි ලියා ගමු මාතෘකාවක් පන්ති ප්‍රාන්තර කියලා. පන්ති ප්‍රාන්තරවල විවිධත්වය කියලා ලියන්නකෝ. පන්ති ප්‍රාන්තරවල විවිධත්වය. මාතෘකාව ලියන්න පන්ති ප්‍රාන්තරවල විවිධත්වය.
ඊට පස්සේ අපිට මේ පළවෙනි ආකාරය ලියා ගැනීම අවශ්‍යතාවයක් නැහැ. ඒකේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. දෙවෙනි ආකාරය ලියා ගන්නකො මෙන්න මේ පන්ති ප්‍රාන්තර ටික ලියාගෙන තමයි ඉස්සෙල්ලාම 1 10 11 20 21 30 31 40 41 50 51 60 මේ විදිහටම ලියා ගන්න පහලට ඉක්මන් කරමු. වේගෙන් ලියා ගන්න. මේ ටික ලියා ගන්න පහලට. අපිත් එක්ක අද නෑ ධනංජි නෑ. ප්‍රවීන් නෑ. ඒ දෙන්න තමයි නැත්තේනේ. මේ ගෲප් එකේ ක්ලාස් එක දැම්මොත් අනිවාර්යෙන් කවුරු හරිම නැති වෙනවා. අනිවාර්යෙන් කවුරු හරි නැති වෙනවා. ඒ ළමයි කොහොමද දන්නේ නෝට් එක හදාගන්න නේද? ඉමාෂා ඔයාගෙන් හරි නෝට් එක ඉල්ලනවද ධනංජි? නෝට් එක ඉල්ල ගන්නවද? එහෙම ඉල්ලගන්නේ නැද්ද? ප්‍රවීන් ඉල්ල ගන්නවද දෝනි නෝට් එක? නෝට් එක ඉල්ල ගන්නෙත් නැතුව කොහොම ලියන්න ඉන්නවද දන්නේ නැහැ නේද? හරි කමක් නැහැ ඒකට. අපේ පන්ති ප්‍රාන්තර ටික ලියා ගන්න පහලින් ලියන්න මෙහෙම. පහලින් ලියන්න මෙහෙම. ඒ කියන්නේ මේ නෝට් එකක් නෙමෙයි ලියන්න කිව්වේ. මෙන්න මේ ඇඳ ගන්න මෙන්න මේ සංඛ්‍යා රේඛාව. සංඛ්‍යා රේඛාව. 1 10 10 ඉඳලා 11ට පොඩි ඉඩක් තියලා 11 20 ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ මැද තියෙන හිඩස අපිට නිරූපණය කරන්න ඕනි. ඒ නිරූපණය කරන්න ඕනි නිසා මේක මේ විදිහට ලස්සනට ඇඳගන්න මේ හිඩස් චූටි කොටසකින් පාට කරගන්න ලස්සනට මෙන්න මේ විදිහට පාට කරගන්න. ඊට පස්සේ මේ හිඩස දෙපැත්තට බෙදෙනවා කියලා මේ විදිහට ඉරක් ගහන්න. එතන 10.5 කියලා නම් කරගන්න. මේ 0.5 කියලා දෙපැත්තට යන එක පෙන්වන්න එපා. ඒක තේරුමක් නෑ පෙන්නලා. ඒ ටික මම මකන්නම්කෝ. රයිට් ඔය විදිහට 46.5ට එනකන් ඇඳගත්තා නම් ප්‍රමාණවත්. මේ විදිහට ලස්සනට ඇඳගන්න ළමයි නෝට් එක මේක දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන් වෙන්න වැඩ ටික කරගන්න ඕනි. රයිට් හරිද? තාම අඳින කෙනෙක් ඉන්නවද? රයිට් තාම අඳින කෙනෙක් ඉන්නවද ළමයි? චූටි දේවල් ටිකක් තියෙන්නේ. ඊට පස්සේ මේ ටික ඇඳගත්තට පස්සේ රයිට් ඇඳගත්තට පස්සේ මෙන්න මේ අලුත් පන්ති ප්‍රාන්තර ටික පහලින් ලියා ගන්න. මේ සංඛ්‍යා රේඛාවට පහලින් ලියා ගන්න අලුත් පන්ති ප්‍රාන්තර ටික. ඒකේ මෙන්න මෙහෙම පහළ සීමාව සහ ඉහළ සීමාව මේ එක පන්ති ප්‍රාන්තරයක විතරක් නම් කරගන්න. රයිට් එක පන්ති ප්‍රාන්තරයක විතරක් නම් කරගන්න පහළ සීමාව සහ ඉහළ සීමාව. හරිද? ටක් ගාලා ලියා ගමු. පහළ සීමාවයි ඉහළ සීමාවයි එක පන්ති ප්‍රාන්තරයක විතරක් නම් කරගන්න. එතකොට ඔය නෝට් එක දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ පහලින් ලියන්න පන්තියක තරම නැත්නම් පන්ති ප්‍රාන්තරයක තරම කියලා ලියලා මෙන්න මෙහෙම ලියා ගන්න. පන්ති ප්‍රාන්තරයක තරම සමානයි. අපි පන්ති ප්‍රාන්තරයක තරම හොයන්නේ ළමයි පන්තියේ ඉහළ සීමාවෙන් පහළ සීමාව අඩු කරලා දානවා. ඉහළ සීමාවෙන් පහළ සීමාව අඩු කරලා දානවා. එතකොට අපි පළවෙනි පන්ති ප්‍රාන්තරය ගත්තොත් එහෙම
20.5 අඩු කිරීම 10.5. එතකොට එනවා උත්තරේ සමානයි 10යි කියලා. ඒතර පන්තියේ තරම 10යි. පහලින් ලියා ගන්න එක පන්තියේ තරම සමානයි 20.5 අඩු කිරීම 10.5. 20.5 කියලා කියන්නේ ඉහළ සීමාවනේ. 10.5 කියලා කියන්නේ පහළ සීමාව. එතකොට 10ක් කියලා උත්තරේ එනවා. right? හරි. ඔය ටික ලියාගත්තා නම් පන්ති ප්‍රාන්තර පිළිබඳ දැනුම සම්පූර්ණයි. ඔය ටික පුළුවන් නම් වැඩේ කොට දා ගන්න පුළුවන්. එතකොට ටක් ගාලා ලියා ගමුකෝ ළමයි. ටක් ගාලා ලියා ගන්න. right. තාම ලියන කෙනෙක් ඉන්නවනම් hands up කරන්න. හරි. එහෙම කෙනෙක් නැහැ. අපි යමු ඔයාලගේ පෙළ පොතේ මොනවද කියන්නේ කියලා බලන්න. right. තව දෙයක් ලියන්න තියෙනවා. පහලින් තව ඩිංගෙන් අමතක වෙනවා ඒ කාරණාව. ලියන්න පහලින් ලියන්න වෙනින් පෑනකින් ලිව්වත් කමක් නැහැ. පරාසය. ඒ කියන්නේ මාතෘකාවක් විදිහට ලියන්නේ පරාසය කියලා. පරාසය. ඒ කියන්නේ දත්ත සමූහයක පරාසය කියන්නේ මොකක්ද කියලා සමහර වෙලාවට මේ පාඩම ඇතුලේ අහනවා. right? පරාසය. ලියන්න මෙහෙම පරාසය කියන්නේ මොකක්ද කියලා. පරාසය කියලා කියන්නේ මොකක්ද කියලා ලියමු. ඇත්තටම පරාසය කියන එක දන්නවද කවුරු හරි? ළමයි. පරාසය කියලා කියන එක දන්නවද? right. අපි මෙහෙම ලියමු පරාසය කියලා කියන්නේ මේක කිසියම් දත්ත සමූහයක කුඩාම අගයත් විශාලම අගයත් අතර වෙනස කුඩාම අගයත් විශාලම අගයත් අතර වෙනස පරාසයයි. කුඩාම අගයත් විශාලම අගයත් අතර වෙනස පරාසයයි. right. ළමයි මම මේ දැන් ලියලේ හිටියේ මේ කෝල් එකක හිටියේ. ඒ ගමම තමයි මම මේක ලිව්වේ. ඔයාලගේ පන්ති ප්‍රාන්තර ටිකයි ඒ වගේ සීමා මායිම් ටිකයි මම මේ ලියලේ ඉන්නේ. ඔයාලත් මේ ටික ලියන්න ඇති කලින්නේ. ඔය 30 35 39 කියන පන්ති ප්‍රාන්තරය අපිට මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන්. 34.5 ඊට පස්සේ 39.5 දෙපැත්තෙම 0.55 එකතු වෙනවා. right? දෙපැත්තෙම 0.55 එකතු වෙනවා. ඊට පස්සේ තිබුණේ 44නේ. මේ ගැටලු තියෙනවා නම් අහන්න ළමයි. ඔළුවේ තියාගෙන ඉන්න එපා. ගැටලු තියනවාද? මේක මේ ගැටලු නැතුව යන්න ඕනි ප්‍රශ්නයක් ඒකයි. ළමයි ගැටලු තියෙනවා නම් අහන්න. ගැටලු තියනවාද? අශේන්ට ගැටලු තියනවාද? දැනට නෑ ලක්ෂණයි. අවුලක් නෑ. හරි. right. කොටුව පොඩ්ඩක් පොඩි මදි වුණා නේද? මේ පන්ති ප්‍රාන්තර හදාගත්ත විදිය තේරුණාද හැමෝටම? තේරුණාද? ඒක තේරුන්නේ නැත්නම් නැවත මම කියලා දෙන්න තමයි මේ අහන්නේ. එකපාරට කියනවා අයියා. right. අපි අන්න එහෙම කියන්න. කිසි ගැටලුවක් නැහැ මේක අපිට සාකච්ඡා කරලා ඕනෑ තරම් වෙලාව තියෙනවා. right? ඕනෑ තරම් වෙලාව තියෙනවා අපිට මේක හදාගන්න. හරි? කිසිම කේස් එකක් නැහැ. එතකොට තව කෙනෙක් හිතනවා හොඳ වෙලාවට අරු ඇහුවේ. හොඳ වෙලාවට මටත් තේරුනේ නැහැ. අන්න එහෙම කතාවක් තියෙනවා. අපෙත් තියෙනවා ළමයි ඔය දේවල් නෙමෙයි. පන්ති ප්‍රාන්තර මේ එන විදිය ලියමු. 20 තියෙනවා. ඊට පස්සේ මේක ඉවර වෙන්නේ 24න්.
ඊට පස්සේ පටන් ගන්නේ නැවත 25න් මේ 24 ඉඳලා 25ට චූටි හිඩසක් තියෙනවා මෙතන මේ 25ට. හරිද? ඊට පස්සේ මේක ඉවර වෙනවා 29න් නැවත පටන් ගන්නේ 30න්. බලන්න පන්ති ප්‍රාන්තර හැදිලා තියෙන විදිහ. ඊට පස්සේ හැදිලා තියෙන 30 ඉවර වෙලා 34න් ඉවර වෙනවා. නැවත පටන් ගන්න 35න්. right 35න් ඉවර වෙලා 39න් ඉවර වෙනවා. 35න් පටන් ගන්න 39න් ඉවර වෙනවා. නැවත පටන් ගන්න 40න්. 40න් ඉවර වෙලා 40න් පටන් ගන්න 44න් ඉවර වෙනවා. නැවත පටන් ගන්න 45න්. ඊට පස්සේ 49න් ඉවර වෙනවා. නැවත පටන් ගන්නේ 50න්. right ඔන්න ඔය වගේ පන්ති ප්‍රාන්තර ටිකක් තමයි තියෙන්නේ. දැන් හොඳට අහගන්න මේක මේ විදිහට හිඩසක් තිබ්බම අපි මොකද කරන්නේ? අපි හිඩස් ටික නම් කරගමු. මෙතන 24යි 25යි අතර එකක හිඩසක් තියෙනවා. 29යි 30යි අතර හිඩසක් තියෙනවා. 34යි 35යි අතර හිඩසක් තියෙනවා. හැම පන්ති ප්‍රාන්තරයක්ම පටන් ගන්න අවස්ථාවේදී මේ වගේ හිඩසක් තියෙනවා මේ. 44යි 45යි අතරයි 49යි මේ පැත්තට 50යි අතරයි හිඩසක් තියෙනවා. මේ පැත්තට ගත්තොත් එහෙම 19යි 20යි අතර හිඩසක් තියෙනවා. මෙන්න මේ හිඩස් තියෙන්න බෑ කියලායි කියන්නේ. මෙහෙම තිබුණොත් අපිට මේ ජාල රේඛය අඳින්න බෑ. අඳින්න බෑ. අනිවාර්යයෙන්ම පන්ති ප්‍රාන්තර දෙකක් එකින් එක යා වෙලා තියෙනුනේ. එකින් එක ලං වෙලා හොඳට ගැටිලා තියෙනවා. right තේරුණාද? දැන් මෙහෙමනේ. අපි පන්ති ප්‍රාන්තරයක් ගත්තම හොඳ පන්ති ප්‍රාන්තරයක් මෙහෙම තියෙන්නේ 10 20 ඊට පස්සේ 20 30 ඊට පස්සේ 30 40 අන්න ඔහොම තියෙන්නේ. ඇයි මේක හොඳයි කියලා කියන්නේ? 10 20න් ඉවරලා 20ෙන්ම ඉවර වෙනවා 20ෙන්ම පටන් ගන්නවා මේ 10 20 20 30. ඒ කියන්නේ 20ෙන්ම පටන් ගන්නවා. අර පන්ති ප්‍රාන්තරේ 20ෙන් ඉවර වෙනවා. මේ පන්ති ප්‍රාන්තරේ පටන් ගන්නේ 20ෙන්. මේ අතර හිඩසක් නැහැ. තේරුණාද? හිඩසක් නැහැ. හැබැයි මේ පන්ති ප්‍රාන්තරේ ටිකක් නරකයි. 20 24න් පටන් අරගෙන 24 මෙහෙ තියෙනවා. 25න් තමයි ආය පටන් ගන්න යන්නේ. 25 මේ 24යි 25 අතර හිඩසක් තියෙනවා මේ. දැක්කද මේ 24යි 25 අතර හිඩසක් තියෙනවා. මෙහෙම හිඩසක් තියෙන්න බෑ. හරියට මම මේ තියරි පන්තියේදී මේකට උදාහරණයක් කිව්වා. මෙන්න මෙහෙම උදාහරණයක්. මේ 20යි 24යි අතර ඉඩමක් තියෙනවා කියලා හිතන්නකෝ. 20යි 24යි අතර කීයක් තියෙනවද? පරතරය කියන්නකෝ මට ළමයි. පරතරය කීයක් තියෙනවද? 4ක් තියෙනවා. right 25යි 29 අතරත් පරතරය 4ක් තියෙනවා. දැන් මෙන්න මේ ඉඩමක් කියලා හිතන්නකෝ. මේක කාගේ හරි ඉඩමක් 20යි 24යි කියලා කියන ඉඩමක්. 25යි 29 කියලා කියන්නේත් ඉඩමක් කියලා හිතන්නකෝ. මේ ඉඩම් දෙක අතරේ පාරක් තියෙනවා 24යි 25යි කියලා මේ පොඩි පාරක් තියෙනවා. right ඒක තමයි මේ රතු පාටින් ලකුණු කරලා තියෙන පාර. මේ පාර නැති කරන්න ඕනි කියලා හිතන්නකෝ. මේ පාර නැති කරනවා. මේ පාර නැති කරන්න නම් අපි මොකද්ද කරන්න ඕනි? මට කවුරු හරි කියන්න. මේ පාර නැති කරන්න නම් මොකද්ද කරන්න ඕනි අපි? ළමයි මේ පාර නැති කරන්න අපි මොකද්ද කරන්න ඕනි? කියන්නකෝ ළමයි. ඔව් මොකද්ද? පාර බෙදන්න ඕනේ. පාර බෙදන්න ඕනි හරියටම දෙපැත්තට. මේ විදිහට හරියටම පාර එක දශමයක්වත් වෙනස් වෙන්නේ නැතුව කාටවත් වැඩියෙන් යන්නේ නැතුව පාර දෙපැත්තට භාගි බෙදලා දෙන්න ඕනේ. මේ ඉඩම් දෙකටම මේක අයිතිද නැද්ද? අයිති. right මේ ඉඩම් දෙකටම අයිති. එහෙනම් අපි කරන්නේ මේ ඉඩමේ අතර තියෙන පරතර එකක්නේ. මෙන්න මේ 24යි 25යි අතර තියෙන මේ එක බෙදලා දෙනවා මේ පැත්තටයි මේ පැත්තටයි. බෙදලා දෙද්දි භාගේ ගානනේ බෙදලා දෙන්න ඕනි. ඒ කියන්නේ 0.5 ගානේ. 0.5 ගානේ මේ පැත්තටත් බෙදලා දෙනවා. 0.5ක් මේ පැත්තටත් බෙදලා දෙනවා. right එතකොට මේ පැත්තටත් 0.5ක් එකතු වෙනවා මේ පැත්තටත් 0.5ක් එකතු වෙනවා. එතකොට මේ හතරට එකතු වුණා නේද 0.5ක් දැන්. 0.5ක් එකතු වෙනවා. දැන් එතකොට 29යි 30ත් ඔය විදිහට බෙදන්න ඕනේද නැද්ද? 29යි 30 අතර මේ පරතරයත් 29යි 30 ඔය ඕකත් බෙදලා දෙන්න ඕනි. නැවතත් භාගේ දෙපැත්තට. මේ පැත්තට එකයි මේ පැත්තට භාගය. right භාගේ ඔහොම බෙදලා දෙන්න. එතකොට නැවතත් 0.5ක් මෙතෙන්ට එකතු වෙනවා. right එතකොට පරතරය ඒ කියන්නේ මේ අතර ඉඩමට මෙතනින් 0.5කුත් එකතු වෙනවා මේ. මෙතනින් 0.5කුත් එකතු වෙනවා. නිල් පාටින් මේ පාට කරන්නේ මම. මේ පැත්තෙනුත් 0.5ක් එකතු වෙනවා. එතකොට 0.5 කියලා කියන්නේ 1යි. එතකොට 4ට එකක් එකතු වුණාම 5යි. අන්න පරතරය 5ක් ආවද නැද්ද? 5ක් ආවා. ඒ විදිහටම තමයි ළමයි මේ හැම එකක්ම කරන්නේ. මේ පැත්තෙන් 0.5 මේ පැත්තෙන් 0.5 ඒ කියන්නේ 5යි.
මේ පැත්තෙන් 0.5 මේ පැත්තෙන් 0.5 කියලා කියන්නේ ඒ කියන්නේ මෙතන 5යි. මෙතන පැත්තෙන් 0.5 මේ පැත්තෙන් 0.5 ඒ කියන්නේ මෙතන 5යි. අන්න ওই විදිහට පරතරය අපි සමාන කරගන්නවා. මේ පැත්තෙනුත් එහෙමයි මේ පැත්තෙන් 0.5 මේ පැත්තෙන් 0.5 කියලා කියන්නේ මෙතනත් 5ක් බවට පත් වෙනවා. තේරුණාද? මේ පන්ති ප්‍රාන්තරයේ කැඩෙන විදිහ. මේ විදිහට කැඩුනොත් මේ පන්ති ප්‍රාන්තරය හැදෙන්නේ කොහොමද? අන්න වැඩි. හැදෙන්නේ කොහොමද? ඔන්න බලන්නකෝ. දැන් මෙන්න මෙතන තියෙන 19. 19 20 අතරනේ මේ පරතරය තියෙන්නේ. එතකොට මේ පන්ති ප්‍රාන්තරයේ කැඩෙන විදිය බලන්න. 19 ඉඳලා 0.5ක් ඉස්සරහට ආපුවම මෙතන තියෙන්නේ 19.5යි. right? 24 ඉඳලා 0.5ක් ඉස්සරහට ආපුවම මෙතන තියෙන්නේ 24.5යි. මේ 29 ඉඳලා 0.5ක් ඉස්සරහට ආපුවම 29.5යි. right? 34 ඉඳලා 0.5ක් ඉස්සරහට ආපුවම 34.5යි. 39 ඉඳලා 0.5ක් ඉස්සරහට ආපුවම 39.5යි. 44 ඉඳලා 0.5ක් ඉස්සරහට ආපුවම 44.5යි. මෙතනත් එහෙමයි. 49 ඉඳලා 0.5ක් ඉස්සරහට ආපුවම 49.5යි. අන්න ඔය විදිහට තමයි අපිට පන්ති ප්‍රාන්තර ටික හදාගන්න සිද්ධ වෙන්නේ. ඒතර 19.5න් පටන් ගත්තම 24.5න් ඉවර වෙනවා. නැවත පටන් ගන්නෙත් 24.5න්. ආයෙ කොහෙවත් හිඩසක් නැහැ. මොකද මේක ඇලිලා තියෙන දැන් 24.5න් ඉවර වෙනවා 24.5න් පටන් ගන්නවා 29.5න් ඉවර වෙනවා 29.5න් පටන් ගන්නවා ආයෙ කොහෙවත් හිඩසක් තියෙනවද දැන් හිඩසක් නැත අන්න ඔය විදිහට තමයි ළමයි මම හදාගත්තේ පන්ති ප්‍රාන්තරය මේ බලන්නකෝ පළවෙනි පන්ති ප්‍රාන්තරය මම හදාගත්තා මෙතන 19.5 ඉඳලා 24.5 24.5 ඉඳලා 29.5 29.5 ඉඳලා 34.5 34 ඉඳලා 39.5 39.5 ඉඳලා 44.5 44.5 ඉඳලා 49.5 බලන්න ওই විදිහට නිවේදි කියලා මේ තියෙන්නේ මේ 19.5 24.5 මේ තියෙන්නේ 19.5 මගේ පෑන යන දිහා බලන්න 19.5 24.5 24.5 29.5 29.5 34.5 34.5 39.5 39.5 44.5 44.5 49.5 වෙනසක් තියෙනවද හිඩසක් තියෙනවද ඔය අතරේ නෑ මේ 24.5න් ඉවර වෙලා 24.5න්මයි පටන් ගන්නෙ 29.5න් ඉවර වෙලා 29.5න්මයි පටන් ගන්නෙ අපි කරේ මේ තියෙන හිඩස දෙපැත්තට බෙදලා දුන්න එක right දෙපැත්තට 0.5 බෙදලා දුන්නා දැන් තේරුණාද මේ පන්තිපාන්තර කැඩෙන විදිහ තේරුණාද අපිට තව දුරටත් වෙලාව තියෙනවා තවත් තේරුම් නැත්තම් කියන්න. දැන් තේරුණාද මේ පන්ති ප්‍රාන්තර කැඩෙන විදිහ. මේ හිඩස අපි දෙපැත්තට බෙදලා දෙන එකයි කරන්නේ. අර ඉඩම් කතාව මතක තියාගන්න. ඉඩමේ තියෙන පාර දෙපැත්තට බෙදලා දෙන්න. එච්චරයි. තේරුණාද? අයියෝ එකතු කරේ කොහොමද මේ දෙපැත්ත දෙක එකතු කරේ? මෙහෙමයි මේ දැන් මේ මේ පහක් හැදෙන විදියද? ඔව්. මෙතන මෙහෙමනේ නෙත් මින දැන් 25 ඉඳලා 29ට තිබුණේ 4යි නෑ එකතු කරන විදිය අමතක කරන්නකෝ එකතු කරන විදිය අමතක කරන්න එහෙම එකක් නෑ කියලා හිතන්න 24 ඉඳලා 24.5 ඉඳලා 29.5ට ගණන් කරන්න කීයක් තියෙනවද කියලා දැන් අපි මේ පන්ති ප්‍රාන්තර හදාගත්ත විදිය තේරුණානේ එතකොට ගණන් කරන්න මේක කීයක් තියෙනවද 24.5 ඉඳලා 25 26.5 27.5 28.5 29.5 පහක් තියෙනවනේ ආන්ගේ පහ හැදිච්ච විදිය කියලා දුන්නේ ආන්ගේ පහ හැදිච්ච විදිය කියලා දුන්නේ ඒක ඕනේ නැහැ ඒක ඔලුවට දාගන්න අවශ්‍යතාවයක් නැහැ පන්ති ප්‍රාන්තර හැදෙන විදිය ඉගෙන ගත්තා නම් හොඳටම ඇති තේරුණාද හරි අනිත් අය කොහමද අනිත් අයට වැඩේ තේරුණාද මේක තේරුම් නැතුව ඉස්සරහට යන්න අමාරුයි ඒකයි කියන්නේ කොච්චර වෙලා ගියත් කමන්නේ මේක කරගෙන ඉන්න ඕනේ තේරුණාද ළමයි දෝනි කොහමද තේරුණාද දෝනිට තේරුණා ලක්ෂණ නැහැ අවුලක් නැහැ ඉමාෂට ඉමාෂ පන්ති නැද්ද මල්මි කොහමද තේරුණාද වැඩේ ඔව් තේරුණා right නිෂාදි තේරුණාද වැඩේ ඔව් තේරුණා ලක්ෂණ අයියා එහෙනම් වැඩේ හරි රවිදු කතා කරේම නැහැ තේරුණාද වැඩේ රවිදු මැසේජ් එකක් දාලා නේ right තේරුණා අවුලක් නැහැ හරි එහෙනම්
ඔය කතා ඔළුවේ තියාගන්න ළමයි. ඔය කතා ඔළුවේ තියාගන්න මේ කතා ඔළුවේ නැතුව යන්න පුළුවන් ඉස්සරහට බෑ. මම හිතනවා මේ අවුරුද්ද විභාගෙටත් මේ වගේ ඔය හිඩසක් තියෙන තත්වයක් තමයි එන්නේ. හිඩසක් තියෙන තත්වයක් අඳුරගන්නේ කොහමද? අර වගේ මේ 20 24න් පටන් ගන්න 24න්ම නෙමෙයි ආය පටන් ගන්න 25න්. right 24න්ම පටන් ගන්නව නම් අවුලක් නෑනේ. 20න් 24න් පටන් ගන්න 24න් ඉවර වෙනවා 24න්ම පටන් ගන්නව නම් අවුලක් නෑ. මේක පටන් ගන්න කියනද 25න් 20යි 24 24යි 25 අතර පරතරයක් තියෙනවා. අන්න ඕවගේ අවස්ථාවක් තිබ්බම තමයි අපි මේ දශම කතාව ඔලුවට දාගන්න ඕනි. right හරි ජාල රේඛය අඳින එක පැත්තක තියන්න මෙන්න මේ 20 24 25 29 මේ විදියට ටේබල් එක ගහලා අපේ ඇත්තම පන්ති ප්‍රාන්තර ටික මේ විදියට ඊළඟ ටේබල් එකෙන් දාගන්න. right ඊට පස්සේ ඒක ලියාගෙන ඒක ඉස්සරහින් මෙන්න මේ විදියට ලස්සනට මේක හදාගන්න. මෙන්න මේක හදාගන්න ලස්සනට. අපි මේ හදාගත්ත එක හදාගන්න ලස්සනට ළමයි. මේක නැතුව යන්න අමාරුයි. මේක කොටු කරගත්තත් කමක් නෑ මේ විදිහට. right මෙන්න මේක ලස්සනට ලියා ගන්න. ඊට පස්සේ මේ 19.5 24.5 29.5 34.5 39.5 44.5 49.5 මේවා තමයි වැදගත් වෙන්නේ. මේ මැදින් තියෙන පහ ඒවා වැදගත් නෑ. ඒවා මකා දාන්න. ඒවා වැඩක් නෑ. ඒවා වැඩක් නෑ. ඒවා කිසිම වැඩක් නෑ. ඊට පස්සේ මේ මැදින් තියෙන පහ ඒවා ඔක්කොම මකලා දාන්න. මේකත් මකලා දාන්න. මෙතනින් තියෙන මේ කතා ටිකත් මකලා දාන්න. හරි. right. දැන් ඔන්න ඔය ටික විතරක් ලියා ගන්න ලස්සනට. ඔය ටික තමයි ලියවෙන්න ඕනි. right. ඔය ටික තමයි ලියවෙන්න ඕනි. හරි. ඊට පස්සේ අපි යමු ජාල රේඛය අඳින්න. මේ ටික ලියාගත්තට පස්සේ මේ ටික ලියාගෙන ඉවරලා මට hands up එකක් දාන්න හැමෝම. හැමෝම hands up එකක් දාන්න. hands up එක දාලා තියන්න රශයෙන්. දාලා තියන්න මට පේන්නේ කවුද දැම්මේ කියලාවත්. තව ඉන්නවද ලියා ගන්න? තව ඉන්නවද ලියා ගන්න? ඔව් අය. right ලියාගමු. විනාඩියක් දෙන්නම්. හැමෝම ලියා ගන්න. තව විනාඩියක් දෙනවා. විනාඩියක් කියන්නේ ලොකු කාලයක්. right ඇති නේද වෙලාව? ළමයි දැන් ඇති නේද වෙලාව? තව ඕනේද වෙලාව? තවත් ලියන කෙනෙක් ඉන්නවනේ hands up කරන්න. වෙලාව දෙන්න පුළුවන් ඒක අවුලක් නෑ. right තවත් ලියන කෙනෙක් ඉන්නවා. ලියමු අපි. මේක පැහැදිලිව ලියවෙන්න ඕනේ. ඊට පස්සේ අපිට දෙවෙනි ගානට යන්න පුළුවන්. හරි. හිමින් සැරේ ලියාගන්න. ප්‍රශ්නයක් නැහැ. ඒ එකම අහගන්න ඔයාලගේ ක්ලාස් එකේ සඳුදා බදාදා දවස් දෙකේ ලබන සතිය දවස් දෙකේ ක්ලාස් එක නැහැ. දුක් වෙන්න එපා ළමයි ක්ලාස් එක නැහැ කියලා.
ඒ වෙනුවට කියන්නේ සඳුදා දවස වෙනුවට අපිට අද දවස හම්බ වුණා සහ ඔයාලගේ බදාදා දවස වෙනුවට මම දවසක් දාන්නම්. ඔයාලට අද රෑ ෆ්‍රීද? අද රෑ දවස අද රෑ කොටස අද රෑ ක්ලාස් ලක්ෂණය. ක්ලාස් තියෙනවා. ඔව්. ඊට තියෙන දෝනේ. 9:00ට. රෑ 9:00ට ක්ලාස් එක පටන් ගන්නෙ. ඔව්. අප්පා රෑ 9:00 නේ. ඉතින් අපි කරන්නේ නැහැ රෑ 9:00 නිකන් අපිට පුළුවන් ඉතින් ඊට කලින් කරන්න. රෑ 9:00ට මොනවද දෝනේ පටන් ගන්න ක්ලාස් එක? ඉංග්‍රීසි ලක්ෂණය. ඉංග්‍රීසි නියමයි. හරි අයියා. රයිට්. තව ලියන කෙනෙක් ඉන්නවා තවත් ලියනවා. අවුලක් නැහැ. තවත් ලියනවනම් ලියන්න පුළුවන් වෙලාව තියෙනවා. තවත් ලියන කෙනෙක් ඉන්නවද? හරි. එහෙම කෙනෙක් නැහැ. රයිට්. අපි එහෙනම් අදාළ දේවල් ටික දාගෙන යමු. මම මේ ටික මකනවා. දැන් ජාල රේඛය අඳින්නයි යන්නේ. ජාල රේඛය අඳින්න අපිට මේ ටික අවශ්‍ය නැහැ. ඇයි අර ටිකත් මේකනේ. ඇයි අර ටික. රයිට් මේ ටික යම් ඉමින්සිරේ මකා ගමු. ඊට පස්සේ අපි ජාල රේඛයන්. ඔයාලා එතකන් සිරස්සක්ෂය තිරස්සක්ෂය ගහ ගන්න නම්. සිරස්සක්ෂය තිරස්සක්ෂය ගහගෙන පන්ති ප්‍රාන්තර ටික ලකුණු කරලා ඒවට ටික කරගන්නකො. ඔන්න ඔය ටික ඔහේ තිබිද්දෙන් අනේ ආයේ ඔක්කොම කමක ඉන්න ගියම පාවෙන. රයිට් මම මෙතන අඳිනවා ජාල රේඛයේ සිරස්සක්ෂය මෙහා පැත්තෙන් අඳිනවා තිරස්සක්ෂය. මම මෙතන ළමයි මේ පන්ති ප්‍රාන්තරය කියලා ලියන්නේ නැහැ. ඔයාලා මේ සිරස්සක්ෂයෙන් පන්ති ප්‍රාන්තරය කියලා ලියා ගන්න මෙතනින් සංඛ්‍යාතයේ ෆ්‍රීකවන්සි එක මම F කියලා ලියන්නම් මෙතන. රයිට් මට ඕනි වෙනවා මෙතන සංඛ්‍යාතයේ තීරුවක්. නෑ අපිට මේකත් මකා ගන්න පුළුවන් නේද? මේ ටික මකන්න පුළුවන් නේද අපිට? මෙතන සංඛ්‍යාතයේ තීරුවත් ඕනි මේකට අදාළ සංඛ්‍යාතයේ ටික. සංඛ්‍යාතේ ඔයාලා ගාව නෑ නේද? කාගේ ගාවත් පොත තියෙනවනම් මට කියන්නකෝ සංඛ්‍යාත ටික. කාගේ හරි ළඟ පොත තියෙනවද ළමයි? 5 10 10 20 20 15 15 10 10 7 7 right මොන සංඛ්‍යාද අයියෝ පළවෙනි 15 11 දෙවෙනි ගණනේ දෙවෙනි ගාන හරි right එතකොට දෙවෙනි ගානට අදාළ සංඛ්‍යාත ටිකත් මම දාගත්තා මොකද සංඛ්‍යාත ටික අපිට ඕනි වෙනවානේ මේක ලකුණු කරගන්න right මෙතන බිඳුව දැන් අපි පන්ති ප්‍රාන්තර ලකුණු කරන්නේ මෙන්න මේ ක්‍රමයට 19.5 24.5 right මේ ක්‍රමයට ලකුණු කරන්නේ නැත්නම් මේ ක්‍රමයට ආය ලකුණු කරන්න ගියොත් එහෙම ආයෙත් හිඩසක් එනවනේ හිඩස නැති කරගන්න තමයි අපි මේ ක්‍රමයට හදාගත්තේ ඒ ක්‍රමය අපි සෑහෙන්න ගොඩක් වෙලා කතා කරා right මෙතනදී පටන් ගන්න 19.5 ඉවර වෙනවා 24.5 ඊට පස්සේ 24.5 පටන් අරගෙන 29.5 ඊට පස්සේ 34.5 ඊට පස්සේ 39.5 ඊට පස්සේ 44.5 ඊට පස්සේ 49.5 ඊට පස්සේ 44.5 ඉඳලා 49.5ක් දැම්මා කලින් සංඛ්‍යා කලින් පන්ති ප්‍රාන්තරයකුත් ඕනි අපිට කලින් පන්ති ප්‍රාන්තරය මෙතන ලියනවා නම් 5ක් පිටිපස්සට යන්න 19.5 ඉඳලා 5ක් 14.5
මෙහා පැත්තෙන් ගියොත් එහෙම අපි 53.5 නෑ 54.5 අන්න ඔය විදිහට අපිට කලින් පන්ති ප්‍රාන්තරයක් සහ පිටිපස්සෙන් පන්ති ප්‍රාන්තරයක් දෙකම ඕනි. රයිට් බලමු අපේ පෙළ පොතරත් ගිහිලා මේකමද තියෙන්නේ කියලා චුට්ටක්. විසි පහෙන් පටන් ගන්න නේ ළමයි. 50 54 තමයි ඉවර වෙන්නේ. පහ 10 20 15 නැවතත් 10 7 ඊට පස්සේ මෙතන නැවත මේ පැත්තෙන් පන්ති ප්‍රාන්තරයක් අවශ්‍ය වෙනවා නේද? හතලිස් 9.5 ඉඳලා 49.5 54.5. එතකොට අපි කලින් පන්ති ප්‍රාන්තරයේ 19.5 24.5යි පිටිපස්සෙන් තව පන්ති ප්‍රාන්තරයක් ඕනි වෙන්නේ. මේක තව චුට්ටක් ඉස්සරහට දාලා මෙතනින් ගන්න පුළුවන් 59.5. right හරි. දැන් අපි ඇඳගමු මේක 19.5 24.5 අතර 19.5 24.5 මුකුත් නැහැ 24.5 29.5යි 24.5 29.5 අතර පහක් තියෙනවා. අපි ඉස්සෙල්ලා සංඛ්‍යාත ටිකක් දාගෙන මිනු. එතකොට සංඛ්‍යාතේ 5 10 20 15 10 7 විදිහට යන්නේ. මම 5න් 5ට දා ගන්නවා මෙතන. එතකොට මට ලේසි මොකද 5න් බෙදෙන සංඛ්‍යා ගොඩක්ම තියෙන්නේ. ඔයාලා 2න් 2කට දාගත්තත් ගැටලුවක් වෙන්නේ නැහැ. 2න් 2කට දා ගන්නවා නම් වැඩිම ඉන්න ඕනේ 20. 15 20. right. දැන් මේක අපි ඇඳගමු. කොහොමද මේක ඇඳගන්නේ කියලා බලමු. 24.5 29.5 අතර තියෙන 5යි. මෙන්න මෙහෙම තියෙන්නේ. right. ඊට පස්සේ 29.5යි 34.5යි. අපි මෙතෙන් පොඩ්ඩක් ඊතල දාගත්තා නම් හොඳයි නැත්තම් පැටලෙනවා වගේ. right. දැන් අපිට ඕනේ 29.5යි 34.5යි 10ක් තියෙනවා. මම හිතන්නේ ඔයාලා නම් ඇඳලා ඉවරත් ඇති. අපි හිමින් අඳිමු නේද ළමයි කිසි ගැටලුවක් නැහැනේ. right. ඊට පස්සේ 34.5යි 39.5 අතර 20ක් තියෙනවා. මෙතනින්ම ගමු අපි. right. ඔය ගානට ප්‍රමාණවත්. ඊට පස්සේ 15ක් ඕනි 15ක්. මෙතනින් අඳින්න පුළුවන් අපිට. right. එකත් ඇඳා. ඊට පස්සේ නැවතත් 10ක් ඕනි. මෙතනින්. ඊට පස්සේ 54.5ට එද්දී 7ක් තියෙන්නේ. ඒ කියන්නේ 5 ඉඳලා ටිකක් උඩට ගන්න මේ ගානට වගේ. හරි. ඔය විදිහට තමයි ජාල රේඛය නිර්මාණය කරගන්නේ. ඊට පස්සේ අපි සංඛ්‍යාත බහුවස්ත්‍රය නිර්මාණය කරගනිද්දී මේ හැම එකකම මොනවද කරන්න ඕනි? මධ්‍ය ලක්ෂය මේ විදිහට අඳ ගන්න ඕනි. මම මෙතන මේක අඳිනවා. මෙතනින් ලකුණු කරගන්නවා. මේ ඍජු කෝණාශ්‍රය මෙතනින් ලකුණු කරගන්නවා. ඊට පස්සේ මේ ඍජු කෝණාශ්‍රය මෙතනින් ලකුණු කරගන්නවා. මේ ඍජු කෝණාශ්‍රය මෙතනින් මේ ඍජු කෝණාශ්‍රය මෙතනින් ඊට පස්සේ ඊළඟට තියෙන පන්ති ප්‍රාන්තරයේ මැදින්
ඊළඟට තියෙන පන්ති ප්‍රාන්තරයේ මැදින් කියලා කියන්නේ මෙන්න මේ හරින් වගේ. ඊට පස්සේ කලින් තියෙන පන්ති ප්‍රාන්තරයත් මැදට ගන්න ඕනි මෙන්න මෙතනින් වගේ. අන්න රයිට්. හරි. දැන් අපි සියල්ල ලකුණු කරගත්තා. දැන් තියෙන්නේ මේක ඇඳගෙන යන්න. යා කරන්න මෙතෙන් 1යි ඊට පස්සේ මෙතෙන් 1යි මෙතෙන් 1යි ඔයාලට මට වඩා ලස්සන අඳින්න පුළුවන් ළමයි. මෙතෙන් 1යි මෙතෙන් 1යි මෙතෙන් 1යි ඊට පස්සේ පහලටම දාන්න මේක. රයිට්. ඔන්න ඔය විදිහට සංඛ්‍යාත බහුවස්ත්‍රය අපිට ඇඳලා ඉවර කරන්න පුළුවනි. තේරුණාද? සංඛ්‍යාත බහුවස්ත්‍රය හදපු විදිය තේරුණාද? ළමයි තේරුණේ නැති කෙනෙක් ඉන්නවනම් hands up කරන්න. සංඛ්‍යාත බහුවස්ත්‍රය හදපු විදිය තේරුණේ නැති කෙනෙක් ඉන්නවනම් hands up කරන්න ළමයි. ඒක තේරුණේ නැති කෙනෙක් ඉන්නවනම් අවුලක් නැද්ද? right. ඒ කියන්නේ අවුලක් නැහැ. සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න ඔන්න ඔය විදිහට හරිම පහසුයි. හරිම පහසුයි. තව එකක් අපිට අඳ ගන්න තිබුණා නම් හොඳයි. තව එකක් අඳිමු. right. තව එකක් අඳිමු. හරි. එහෙනම් මේක තනියම ඇඳ ගන්න පුළුවන්. මේක ගැටලුවක් නැත. right. අපි මම මේක ෂෙයා කරන එක නතර කරන්නම්. පෙළ පොතේ ගිහිල්ලා බලමු ඔයාලගේ තව මොනවාද තියෙන්නේ කියලා. විශේෂ අවස්ථා තියෙන එකක් අඳින්න බලමු. දැන් මේ තුන්වෙනි ගානක් 30 35 35 40 මේකේ නම් අවුලක් නැහැ ළමයි. මේ 30 35 35ෙම පටන් ගන්නවා. මේක 35 40 40ෙම පටන් ගන්නවා 40 40 45. ඒ කියන්නේ හිඩසක් නැහැ. ඒ නිසා අවුලක් නැහැ. ඒක ඇඳ ගන්න පුළුවන් නේ. ඊට පස්සේ මෙතනත් මේ 8 12 අයියරක පොට්ටක් දාන්න පුළුවන්. මේ වයිට් බෝඩ් එකේකද මේ තියෙන හරි අයියා හරි. right. මේ හතරවෙනි ගාන දිහා බලන්නකො ළමයි. මේ පෙළ පොත පේනව නේද හැමෝටම? පේන්නේ නැති කෙනෙක් ඉන්නවනම් කියන්න ඕනි. මෙතනදී 8 12 12 12ෙම පටන් අරගෙන නෑ මේක මේ අතර හිඩසක් තියෙනවා දැක්කද? එතකොට මේ වගේ අවස්ථාවකදී අපි ගන්න ඕනේ අර විදියට ඈ. දැන් අපි මේ දැන් කරපු විදිය මතකයිනේ. ඒ විදියට තමයි ගන්න ඕනේ. මේ හිඩසක් තියෙනවා 12යි 13යි අතර, මේ 17යි 18යි අතර, 22යි 23යි අතර, 27යි 28යි අතර මේ හිඩසක් තියෙනවා. අන්න ඔය හිඩසක් තිබ්බම අපි කරන්න ඕනේ ඒ හිඩස නැති කරගන්න එක. ඒ හිඩසට තියෙන මෙන්න මේ 1 12යි 13යි අතර එකක හිඩසක් තියෙනවානේ. මේ එකක හිඩස දෙපැත්තට බෙදලා දුන්නා නම් හරි. right. ඒ වගේ එකක් කරගන්න පුළුවන්. මේ 3යි 4යි ගණන් දෙක කරලා බලන්න පුළුවන් ඔයාලට කරගන්න. right. පස්වෙනි ගාන මම කරනවා. right. පස්වෙනි ගාන අපි කරමු. පස්වෙනි ගාන කරගන්න ගොඩක් ලේසි. සංඛ්‍යාතය ගත්තත් 10 11 14 16 12 12. ඒ කියන්නේ දෙකෙන් දෙකට ගියා නම් ඇති වැඩිම තියෙන්නේ 16 මේ. වැඩිම තියෙන්නේ 16. මේකේ අවුලක් නෑ. මේ 10 20 20 30 හිඩසක් නෑ. මේ 20ෙම පටන් අරගෙන තියෙනවා. 30 30ෙම පටන් අරගෙන තියෙනවා. 40 40ෙම පටන් අරන් තියෙනවා. ප්‍රශ්නයක් නෑනේ. අපි මේකේ නම් ජාල රේඛය අඳිමු ළමයි. ඉස්සෙල්ලා මෙතන සුදු පිටුවක් අපි හදාගනිමු. මට කලින් ඔයාලට හදන්න පුළුවන්. නිසා ටක් ගාලා අඳින්න ජාල රේඛය. ජාල රේඛය ටක් ගාලා ඇඳ ගන්න. මේකේ ආය අපි අලුතින් පන්ති ප්‍රාන්තර හදා ඉන්න ඕනේ නෑ. මොකද මේකේ ඉඩසක් නැති නිසා. right. ඉඩසක් තිබ්බොත් තමයි අපි පන්ති ප්‍රාන්තර හද දඟලන්නේ. right. මම මෙතනම ජාල රේඛය අඳිනවා. right. මේ පැත්තට සංඛ්‍යාතය, මේ පැත්තට පන්ති ප්‍රාන්තරය. පන්ති ප්‍රාන්තරය කියලා ලියා ගන්න. මෙතෙන්ද බිංදුව. දැන් 11 අවසර ඉන්න අයට නම් මේ පොත තියෙනවා තේ. 11 අවසර නැති අයට මේක ස්ක්‍රීන්ෂොට් කරගන්න මොන ගානද මේ කරන්න කියලා ඊට පස්සේ ස්ක්‍රීන්ෂොට් කරගන්න ඕනේද හැමෝම? ස්ක්‍රීන්ෂොට් කරගන්න ඕනේද ළමයි හැමෝම ඔයාලා? මේ ගාන ස්ක්‍රීන්ෂොට් කරගන්න. මේකට දාලා PDF එක මම group එකට දාන්නම්. ඉල්ලන්න මගෙන් නැත්නම් මට ඔක අමතක වෙනවා. නැත්නම් අමතක වෙයි. ඉල්ලන්න මගෙන්. right. මේක පටන් ගන්න 10 20ෙන්. එතකොට 10 පටන් ගන්න මෙතන දාමු 10. ඊට පස්සේ 20
ඊට පස්සේ 30 මේක ඉවර වෙන්නේ 100න් 40 50 60 70 80 90 මේක තව චුට්ටක් දික් කරගමු 100ට විතරක් ඇඳලා මදි මොකද හේතුව අපිට තව පන්ති ප්‍රාන්තරයක් ඉස්සරහට ඕනි 110ක් අඳින්න ඕනි මේ පැත්තෙත් එහෙමයි මේ 10 විතරක් ඇඳලා මදි බිඳුවත් අඳින්න ඕනි බිඳුව ඔටෝම තියෙන නිසා අවුලක් නැහැ රයිට් ඔටෝම තියෙන නිසා අවුලක් නැහැ මේ පැත්තේ මම දෙකේ ඉඳලා ගන්නවා දෙකේ ඉඳලා 16ට යනකම් විතරනේ 2 4 6 8 10 12 14 16 ලියාගමු 2 4 6 8 10 12 14 16 right දැන් අපි කෙලින්ම ජාල රේඛ ටික ඇඳගෙන යමු 10යි 20යි අතරේ 10ක් තියෙනවා ඒ නිසා 10 කෙලින් ලස්සනට ගන්න මේක right 20යි 30යි අතර 11ක් තියෙන. ඒ කියන්නේ 10ට වඩා චුට්ටක් උඩින් ගන්න. ඒ කියන්නේ 10යි 12යි අතරින් ගන්න. right ඔන්න ඔය විදියට. හරි. 30යි 40යි අතර 14ක් තියෙනවා. 14 කෙලින් අඩි උඩ තියලා ගන්න ලස්සනට. හතලිහයි 50යි අතරේ 16ක් තියෙනවා 16 කෙලින් ලස්සනට අඩි උඩ තියලා ගන්න. පනහයි 60යි අතර 12යි තියෙන්නේ 12 කෙලින් ලස්සනට අඩි උඩ තියලා ගන්න. හැටයි 100යි අතර 12ක් තියෙනවා. දැන් මේක ලකුණු කරන්නේ කොහොමද ළමයි? 60යි 100යි අතර. අන්න මේක තමයි විශේෂ අවස්ථාව මේකේ. 60යි 100යි අතර. right? 60 100 අතර තියෙනවා 12ක්. මේක අපි ලකුණු කරන්නේ කොහොමද? දැන් පන්ති ප්‍රාන්තර ආවේ කොහොමද? ඔව් දෙකට බෙදලත් පුළුවනි. පන්ති ප්‍රාන්තර ආවේ කොහොමද කියලා බලන්න. 10 20 20 30 30 40 50 50 60 කියලා 10න් 10ට තමයි ආවේ. මේකේ කෙලින්ම 60 ඉඳලා 100ට 40ක් ඉස්සරහට ගිහිල්ලා. ඒ කියන්නේ මේකේ පන්ති ප්‍රාන්තර ඇතුලේ කීයක් තියෙනවද කියලා බලන්න ළමයි. මේකේ පන්ති ප්‍රාන්තර තියෙන්න පුළුවන් මෙහෙම. 60 70 70 80 ඊට පස්සේ 80 90 90 100. එතකොට පන්ති ප්‍රාන්තර කීයක් ඇත්තටම තියෙනවද? 4ක් තියෙනවා. පන්ති ප්‍රාන්තර 4ක් එකම පන්ති ප්‍රාන්තරයකට යොමු කරගෙන ඒකට සංඛ්‍යාතයක් දීලා තිනවා 12යි කියලා. දැන් ඔහොම තිබ්බම අපිට මේවා මේ ඔය අසමාන දැන් අර කලින් ආවේ 10න් 10ට 10න් 10ට 10න් 10ට. right? කලින් ඉඳලා එන පන්ති ප්‍රාන්තරය වෙනස් වුණොත් ළමයි අපිට ඕක කරගන්න අමාරුයි. කරගන්න අමාරුයි කියලා කියන්නේ අපි මේ වගේ දේක් ජාල රේඛයක ලකුණු කරන්නේ නැහැ. අපි මෙහෙමයි කරන්නේ. මෙන්න මේ පන්ති ප්‍රාන්ත 4ට මේක ඇතුලේ තියෙන පන්ති ප්‍රාන්තර 4ට මෙන්න මේ සංඛ්‍යාතේ බෙදලා දෙනවා. සංඛ්‍යාතේ මොනවා කරනවද? බෙදලා දෙනවා. බෙදලා දෙන්නේ සමානව. බෙදලා දෙන්නේ සමානව. එක එකට ගොඩක් එක එකට පොඩි. එහෙම නැහැ. සමානව බෙදලා දෙන්නේ. 12ක් තියෙනවා නම් පන්ති ප්‍රාන්තර 4ට 3 ගානේ පුළුවන්නේ. මෙතෙන්ට 3යි, මෙතෙන්ට 3යි, මෙතෙන්ට 3යි, මෙතෙන්ට 3යි. එහෙනම් අපිට පුළුවන් 60යි 70 අතර 3ක් ලකුණු කරන්න, 70යි 80 අතර 3ක් ලකුණු කරන්න, 80යි 90 අතර 3ක් ලකුණු කරන්න, 90යි 100 අතර 3ක් ලකුණු කරන්න පුළුවන්. තේරුණාද කරපු වැඩේ? තේරුණේ නැද්ද? අයියෝ අපිට ඕක එකවරම බෙදලා ගන්න වෙයිද? ඇහෙන්නේ අපිට ඕක එකවරම බෙදලා 60 ඉඳලා 100ට මදින්න වෙයිද? බෑ 60 ඉඳලා 100ටම කෙලින්ම අඳින්න බෑ.
60යි 100යි අතර ගැටලුව තමයි තියෙන්නේ. එතකොට 60 ඉඳලා 100ටමනේ මේ ළමයි 12ක් දාලා මේ 100ටමනේ 12ක් දාලා තියෙන්නේ මෙතන. රයිට්. මේ අතර තියෙනවා පන්ති ප්‍රාන්තර මම ඉස්සෙල්ලා කිව්වා වගේ 10න් 10ට ගියොත් 60 70 තියෙනවා. රයිට්. ඒ වගේම 70 80 තියෙනවා. 80 90 තියෙනවා. රයිට්. ඊට පස්සේ 90 100 තියෙනවා. එතකොට මෙන්න මේ හැමෝටම බෙදලා දෙන්න පුළුවන් මේ 12 කීය ගානේද? ළමයි කීය ගානේ බෙදලා දෙන්න පුළුවන්ද? පන්ති ප්‍රාන්තර 4ක් තියෙනවනේ. 4ම අපිට දෙන්න පුළුවන් 3 ගානේ බෙදලා. මෙන්න මේ විදිහට මේ හැම පන්ති ප්‍රාන්තරයකටම 3 ගානේ බෙදලා දෙන්න පුළුවන්. පන්ති ප්‍රාන්තර ගානට තමයි දෙන්නේ ඈ. එහෙම නැතුව දෙන්නේ නැහැ. පන්ති ප්‍රාන්තර ගානට මේකට 3යි මේකට 3යි මේකට 3යි මේකට 3යි. රයිට්. ඔය විදිහට 3 ගානේ බෙදලා දෙන්න පුළුවන්. එතකොට අපි අඳින්නේ මෙන්න මෙහෙම. 60යි 70යි අතර තියෙන 3යිනේ. ඒ කියන්නේ මේ 2යි 4යි අතරින් එන්න. උතර මෙන්න මෙහෙම කෙලින්ම 100ට නිකන් අඳින්න පුළුවන් 3 ගානනේ කොහොමත් මේ උස වෙනස් වෙන්නේ නැහනේ. ඊට පස්සේ අපිට මේව බෙදලා දාන්න පුළුවන්. 60යි 70යි අතර 3යි 70යි 80යි අතර 3යි 80යි 90යි අතර 3යි 90යි 100යි අතර 3යි. ඔන්න ඔය විදිහට. තේරුණාද? ළමයි ඒක තේරුණාද? ඒක තේරුණ නැත්නම් hands up කරන්න බලන්න. කවුලක් නැද්ද? අයියෝ මෙහෙමයි. දැන් හොඳට අහගන්න මේක පොඩි දෙයක් තියෙන්නේ. චූටි දෙයක් තියෙන ළමයි මේ. දැන් අපි මෙහෙමයි කරන්නේ 60යි 100යි අතර ඇහෙන්නේ නැනෙත් පින මොකද්ද? තව එකපාරක් කියනවා අයියා. රයිට් මෙහෙම 60යි 100යි අතර තියෙන්නේ සංඛ්‍යාතය 12ක් නෙමෙයි. සංඛ්‍යාතය 12ක් තියෙනවා. එතකොට මේ ඍජු කෝණාශ්‍රවල පළල කියලා කියන්නේ මොකද්ද ළමයි? මෙන්න මේ පළල එක සමාන වෙන්න ඕනේ. දැන් අපි මෙතන ඇඳලා තියෙන පළල සමානව නෙවෙයි. හැබැයි එක සමාන වෙන්න ඕනේ. පළල සමාන වෙනවා කියලා කියන්නේ මෙන්න මේ පන්ති ප්‍රාන්තරවල තරම කියන එකනේ ඔය. මේ බලන්නකෝ. පන්ති ප්‍රාන්තරවල තරම හැම වෙලාවෙම එක සමාන වෙන්න ඕනේ. රයිට්? හැම වෙලාවෙම එක සමාන වෙන්න ඕනේ. 10න් 10ට යනවා නම් 10න් 10ටම වෙන්න ඕනේ. 20න් 20ට යනවා නම් 20න් 20ටම වෙන්න ඕනේ. 15න් 15ට යනවා නම් 15න් 15ටම වෙන්න ඕනේ. දැන් මෙතනදී හොඳට පන්ති ප්‍රාන්තරයට කියනවා 10 20 20 30 30 40 50 50 60 කියලා එනවා. ඊට පස්සේ එකපාරට 60 ඉඳලා 100ට ගිහිල්ලා. පුළුවන් දෙයක මේක ලකුණු කරන්න. බෑනේ ඒක ලකුණු කරන්න බෑ අපිට. තේරුණාද? අපිට එහෙම ලකුණු කරන්න බෑ. අපි ඒක ලකුණු කරන්න ඕනි අර පන්ති ප්‍රාන්තර වලට කඩලා. ඒ කියන්නේ 10න් 10ට නම් ආවේ මෙන්න මේ පන්ති ප්‍රාන්තරයේ ඇතුලේ තියෙන 10 කොටස් කඩන්න ඕනි මේ. 60 70 කිව්වම 10 එක කොටසක්. 70 80 80 90 90 100. මෙන්න මේ පන්ති ප්‍රාන්තර හතරම එකතු කරලා තමයි මේ 60 100 කියලා 12යි දාලා තියෙන්නේ. තේරුණාද? එහෙනම් මේක අපි ප්‍රසාරණය කරගන්නවා 60 70 70 80 80 90 90 100 කියලා. මේක ප්‍රසාරණය කරගත්තට පස්සේ මේ පන්ති ප්‍රාන්තර හතරක් දැන් බිහි වුණා. මේ බිහි වෙච්ච පන්ති ප්‍රාන්තර හතරට සංඛ්‍යාතයක් දෙන්න ඕනි. එහෙම නැතුව මේක ලකුණු කරන්න බෑනේ. සංඛ්‍යාතයක් දෙන්න ඕනි. සංඛ්‍යාතයක් දෙද්දී මෙන්න මේ 12 තමයි අපි හතරට කඩලා දෙන්නේ. මෙතෙන්ට 3යි මෙතෙන්ට 3යි මෙතෙන්ටත් 3යි මෙතෙන්ටත් 3යි. රයිට්? තේරුණාද? දැන් තේරුණාද වැඩේ? එතකොට මෙහෙම බලන්නකෝ. 60 70 අතර 3ක් ලකුණු කරලා තියෙනවා මේ. 70 80 අතර 3ක් ලකුණු කරලා තියෙනවා. 80 90 අතර 3ක් ලකුණු කරලා තියෙනවා. 90 100 අතර 3ක් ලකුණු කරලා තියෙනවා. තේරුණාද? හරිම පහසු දෙයක් තියෙන්නේ. රයිට්? දැන් තේරුණාද වැඩේ? දැන් අවුලක් නැද්ද? ළමයි තාමත් තේරුම් නැති කෙනෙක් ඉන්නවනේ hands up කරන්න. මේක තේරෙන්නේ නැතු ඉස්සරහට යන්න අමාරුයිනේ. කියන්න බලන්න. ප්‍රශ්න තියෙන අය අහන්න. ප්‍රශ්න තියෙන අය අහන්න. අයියා එතකොට ඔය 12 වැඩි කරලාද ගත්තේ එන විදියට 4ක් තියෙනින්දා 3 4න් වැඩි කරලාද ගත්තේ? ඕ 12ට මේ තිබ්බ පන්ති ප්‍රාන්තර ටික තියෙනවනේ. පන්ති ප්‍රාන්තර 4කට මේක කඩා ගන්න පුළුවන් අපිට. තේරුණාද? පන්ති ප්‍රාන්තර 4කට කඩා ගන්න පුළුවන් නම් මෙන්න මේ තියෙන සංඛ්‍යාතයත් 4කට කඩා ගන්න. 12 4න් බෙදුනම 3යිනේ. මේ
තේරුණාද? 12 4න් බෙදුනම 3යිනේ. දැන් වැඩේ තේරුණාද? නෙත් මෙන්න ඇහෙන්නේ ඔව් සංඛ්‍යා තිබ්බත් ඒ විදිහෙන් දැන් 12 100ක් තිබ්බත් ওই විදිහට තමයි අය කඩාගෙන යන්නේ. ඔව් දැන් මෙතන තිබ්බා කියලා හිතන්නකෝ 60යි 100යි අතර 16ක් තිබ්බා කියලා හිතන්නකෝ 16 තිබ්බත් අපි 4කට බෙදලා 4 ගානේ බෙදලා දෙනවා. තේරුණාද? මෙතන 20 තිබ්බත් 4කට බෙදලා 5 ගානේ බෙදලා දෙනවා. ඒ වගේ අපිට මේ තියෙන පන්ති ප්‍රාන්තර කඩා ගන්න පුළුවන් විදිහට අපිට බෙදා ගන්න පුළුවන් විදිහට මේක දෙනවා. ඒක ගැන ගැටලුවක් ඇති කරගන්න එපා. මේක හරියට අයියේ උඩ අපි ඔව් කියන්න. අපිට පන්ති ප්‍රාන්ත 60 ඉඳලා 100ටම කඩන්න නැතුව එකවරම තුන භාගය හැවුනේ නෙත් මින 60 ඉඳලා 100ට කඩන්න නැතුව අඳින්න බැයිද? කෙලින්ම අඳින්න බැයිද කියලා දහන්නේ. දැන් 60 ඉඳලා ආයෙ මුලින් ඉඳලා කියන්න. ඔව් 60 ඉඳලා 100 වෙනකන් දැන් අයිය කඩ නැදලා තියෙන්නේ 70යි 80 70 80 90 100 කියලා. අපිට ඕක කඩන්න නැතුව එක දිගටම අදින්න බැයිද? මේ ඔයා කියන්නේ මේ කඩ ඇඳලා කියලා කියන්නේ මේ මැදින් ඉරි ගහලා තියෙන එකද? ඔව්. ඉරි ගහන්නේ නැතුව අඳින්න එපා. ඉරි ගහන්නේ නැතුව ඇඳොත් එහෙම දෙයක් වෙනවා. ඒක මේ සුළුපටු වැරද්දක් නෙමෙයි වෙන්නේ. දෙයක් වෙනවා ඇත්තටම. ඒ නිසා එහෙම අඳින්න එපා. අනිවාර්යයෙන්ම මේ විදිහට කඩාගෙන කෙලින්ම 3යි කියලා අඳින්න. මම අර ඇඳේ කෙලින්ම 3යි කියලා නෑන්දේ. ඊට පස්සේනේ මම මෙහෙම කැඩුවේ. ඔව්. රයිට්. කෙලින්ම 3යි කියලා අඳින්න ඊට පස්සේ තමයි මම කැඩුවේ. කඩන හේතුවක් තියෙනවා. අනිවාර්යයෙන්ම හේතුවක් තියෙනවා. ඒක ජාල රේඛයට නෙවෙයි බලපාන්නේ සංඛ්‍යාත බහුවස්ත්‍රයට බලපානවා. රයිට්. සංඛ්‍යාත බහුවස්ත්‍රයට බලපානවා. සමුච්චිත සංඛ්‍යාත වක්‍රයට බලපානවා. ඒ නිසා කඩන්න නැතුව නම් අඳින්න එපා. මොන පොතක තිබුණත් කඩන්න නැතුව අඳින්නම එපා. අඳින්නම එපා. කඩන්න නැතුව අඳින්න එපා. කඩලමයි අඳින්න ඕනි. රයිට්. මේ විදිහට 3 ගානේ කඩලමයි අඳින්න ඕනි. මොකද දන්නවද හේතුව? මේක කඩන්න නැතුව ඇන්දොත් එහෙම මේක එක පන්ති ප්‍රාන්තරයක් වගේ පේන්න ගන්නවා. මේ සීමාවලට ඔයාට නිකන් කඩන එක අවුල් වගේ නම් කඩ ඉරක් හරි ගහන්න මේ මැදි. කඩ ඉරක් හරි ගහන්න අනිවාර්යෙන්ම නැත්තම් අවුලක් යනවාමයි. ඒක දැන් මම කියලා දෙන්න කොහොමද අවුලක් යන්නේ කියලා. රයිට්. මේක ඇඳපු විදිය තේරුණාද? ඇඳපු විදිය තේරුණා නම් මට ඇති. ඇඳපු විදිය තේරුණාද ළමයි? එක එක්කෙනාගෙන් අහන්න බෑ හැමෝම කියන්න. රයිට්. සර්ව සම්පූර්ණයෙන් 100%ක් තේරුණා නම් හෑන්ඩ්ස් අප් එකක් දාන්න බලන්න. සර්ව සම්පූර්ණයෙන් 100%ක් මේක අවුලක් නෑ. හායි. ඔව්. තේරුණායි. right හරි නියමයි. එහෙනම් අපි යමු මේකේ සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්න. සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳිද්දි තමයි ඔය කඩන වැඩේ අපි අර කිව්වේ 3 ගානේ කඩන්න නැතුව ඇන්දොත් වැඩේ වරදිනවා. ඒ හින්දා කඩන වැඩේ කරන්නයි යන්නේ. right අපි දන්නවා සංඛ්‍යාත බහුවස්ත්‍රයක් අඳින විදිය. සංඛ්‍යාත බහුවස්ත්‍රයක් අඳිද්දි ඉස්සෙල්ලාම කරන්නේ මෙන්න මේ ඍජු කෝණාශ්‍ර කොටස් වල මැද මෙහෙම ලකුණු කර ගන්නවා. මැද හරියටම මැද වෙන්න ඕනි ඈ. ඒ කටේ චෙක් කරනවා මේ මැදින්ද යන්නේ කියලා. හරියටම මේ මැද වෙන්න ඕනි. දැන් ඔයාලගේ නම් මැද තෝරගන්න ලේසිනේ. දැන් ඔයාලා කොටු දෙකෙන් දෙකට අඳිනවා නම් කොටු දෙක මැදනේ. රයිට්. ඔයාලගේ පට්ට ලේසි. ඊට පස්සේ බලන්නකො නෙත් පින මෙතන මේ. දැන් මෙතන 4ක් තිබුණේ නැත්තම් අපිට මේ මැද ලකුණු කරන්න බෑ. කොහෙද එහෙනම් මැද ලකුණු කරන්න වෙන්නේ? මේක එකට මැන්දොත් මේ මෙතන ලකුණු කරන්න වෙන්නේ මේ. මෙන්න මෙතනයි ලකුණු කරන්න වෙන්නේ එකට මැන්දොත් එහෙම. තේරුණාද වැඩේ? ඔව් අය හරි. රයිට්. මේ මැද මෙතන ලකුණු කරන එක සාර්ථක නෑනේ. ඒ නිසා අපි කඩලා අඳින්නේ. ඒකයි මෙන්න මේ හැම මැදක්ම අපි ලකුණු කරන්න ඕනි කියලා කියන්නේ. රයිට්. මේ හැම මැදක්ම ලකුණු කරන්න ඕනි. ඊට පස්සේ ඊළඟ පිටිපස්සෙන් තියෙන පන්ති ප්‍රාන්තරයේ මැදයි අපිට ඉස්සෙල්ලාම තියෙන පන්ති ප්‍රාන්තරයේ කලින් පන්ති ප්‍රාන්තරයේ මැදයි මේ විදිහට ලකුණු කරගන්න ඕනේ දෙපැත්තෙන්. දැන් ඊට පස්සේ අපිට යා කරගන්න පුළුවන්. යා කරන්න පුළුවන්. හරියට ලස්සනට යා කරන්න අඩි රූල තියලා ඔහේ යා කරන්න එපා. ලස්සනට යා කරන්න මේ ගානේ ගොඩක්ම බලන්නේ පිළිවෙල ගැන. පිළිවෙල සහ ඔයාගේ අවබෝධය ගැන බලනවා. ඒ හින්දා අනිවාර්යයෙන්ම ලස්සනට මේ වැඩේ කරන්න.
right ඊට පස්සේ මේක ගාන්න මෙහෙට එනවා මෙන්න මෙතනදී යා කරන විදිය බලන්නකෝ දැන් මේ මැද ලක්ෂණය අපි යා කරන්නේ මේකේ යා කරන්න දෙයක් නැහැ මෙහෙම්ම මැදගෙන යන්න මේ ඔක්කොම යා වෙනවා එතකොට හරි මේ ඔක්කොම යා වෙනවා ඊට පස්සේ මෙන්න මෙතනින් පහළට දාන්න මෙහෙම right මෙතනින් පහළට දාන්න තේරුණාද ඔන්න ඔය විදියටයි හරි අයියා හරි ඔන්න ඔය විදියටයි අපිට සංඛ්‍යාත බහුවස්ත්‍රයක් ඇඳ ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙහෙම මේ අපිට දැන් 10 ගානේ ඇවිල්ලා මේ විදිහට මේ වෙනස් අපිට මේ පිළිගන්න බැරි 60යි 100යි වගේ නිකන් ලොකු පන්ති ප්‍රාන්තරයක් දුන්නම අපි මේ විදිහට කඩා ගන්නවා කඩාගන්නේ කලින් පන්ති ප්‍රාන්තරවල තරමින් කලින් පන්ති ප්‍රාන්තරවල තරම 10යි නෙමෙයි 10 20 20 30 10න් 10ට යන්නේ මේකත් කඩා ගන්න ඕනේ 10 10 right ඒ විදිහට ඔයාලට තේරෙනවා තව ගානක් දෙකක් හදද්දී එතකොට අපි සංඛ්‍යාත බහුවස්ත්‍රය අද ඉගෙන ගත්තා සහ ජාල රේඛය අඳින විදිහ ඉගෙන ගත්තා මේක ප්‍රශ්න තියන අය දැන් අහන්න බලන්න මේක ඇතුලේ තව ප්‍රශ්න තියෙන්න පුළුවන් ඔයාලට ඒ ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලන්න එහෙම ප්‍රශ්න තියෙනවා නම් අහන්න හැමෝම මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න right හරි එහෙනම් මේ ටික ලියා ගන්න ළමයි මෙතන තිබ්බ විශේෂත්වය තමයි මෙන්න මේ වගේ පන්ති ප්‍රාන්තරයක් 60 100 වගේ ලොකු පන්ති ප්‍රාන්තරයක් ආපුවම අපි ඒවා කඩාගෙන කොහොමද සංඛ්‍යාතයත් බෙදාගෙන මේ විදිහට සමානව කොහොමද මේ ජාල රේඛයට දාලා සංඛ්‍යාත බහුවස්ත්‍රය අඳින්නේ කියන එක තමයි අපි අද ඉගෙන ගත්තේ මුල ඉඳලම සාර්ථකයි පාඩම අපි මේ පාඩමේ දැන් 150ක් විතර ඉවරයි අතරම පාඩමේ තියරි කොටසේ 150ක් විතර සංඛ්‍යාත බහුවස්ත්‍රයක් දැන් අඳින්න දන්නවා තම මේ වගේ ගණන් දෙක තුනක් කරලා අපි යනවා සමුච්චිත සංඛ්‍යාත වක්‍රයට සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේ සහ චතුර්ථක කියන කොටස් දෙක ඉවරුණා නම් මේ වැඩේ ෆිනිෂ්